අපි ක්ලාස් එක පටන් ගන්න හදන්නේ. ඔයගොල්ලන්ට ලෙසන්ස් කීපයක් මම අලුතෙන් එවන්න කියලා තිබ්බා. මම හිතන්නේ ලැබිලා ඇති. අපි බලමු මොනවද කියලා ඒවා. බලලා ඊට පස්සේ අපි පාඩම හිමින් පටන් ගමු. මාව ඇහෙනවද ඔයගොල්ලන්ට? දැන් අද ක්ලාස් එකට මේනෝ 29ක් ඉන්නවා. මාව ඇහෙනවද? පේනවද? Oh, right, okay. Right, okay, thank you. Right, එතකොට මට අද කියන්න ඕන ඔයගොල්ලන්ට මෙන්න මේ පාඩම් ටික මම ඔයගොල්ලන්ට එවලා තියෙනවා. පාඩම් කියන්නේ මේක ඇත්තටම දැන්වීමක්. අද පාඩමට සම්බන්ධ දැන්වීම මේක අපි පස්සේ කතා කරමු මේ දැන්වීම ගැනයි. මේ දැන්වීම ගැනයි අද පාඩමනේ අතර මේක සම්බන්ධ මේ මොනවද මේ අනවසර මුදල් ව්‍යාපාර පාඩම අපි අන්තිමටම කතා කරමු. ඊට පස්සේ සුරකොම්පත් ආයෝජනයෙහි ප්‍රතිලාභ කියලා PowerPoint එකක් තියෙනවා ඔයගලන්ට ඒවලා. ඊට පස්සේ සඳහවනුකස් ගැනීම, ඊට පස්සේ ස්වල්පකාර ව්‍යාපාරය, මේ කාරණා මේ ටික තියෙනවා. අපි මම හිතන්නේ මට කියන්න පොඩ්ඩක් සෞම්පකාර ව්‍යාපාරකින් පාඩම ඇතුළේ තිබිච්ච අපි ගිය සතියේ කොටසක් කතා කරා මේ මම හිතන්නේ අගහරියෙන් තිබිච්ච මේකේ අද තිබිච්ච මේ පාඩමක් මම ඔයගලන්ට කතා කරා මහා බැංකුව ගැනත් සෞම්පකාර ග්‍රාමීය බැංකුව වලින් පස්සේ දිනු ප්‍රජාමූල්‍ය බැංකුව වලින් පස්සේ මට මතකයි ශ්‍රී ලංකා මහා බැංකුවත් ඒ වගේම රාජ්‍ය සුරකුප්පත් වෙනදපොළ කියන මේ කෙටි හැඳින්වීමක් එක මේ පාඩමත් අපි කතා කරා. මට මතකයක් තියෙනවා ප්‍රාථමික අලුකරණ නියාමනේ. මේ ටික අපි කතා කරාද? මට කියන්න මේක අපි කොච්චර දුරට කතා කරාද කියලා. ඒ ප්‍රාථමික අලුකරුවන් ශ්‍රී ලංකා මහා බැංකුව ගැන නම් මම කතා කරා. මට මතකයි. අපි කොයිතරම් දුරට ඒක කතා කරාද? මම ඊට පස්සේ ප්‍රාථමික අලුකරුවන් සුරකුප්පත් වෙනදපොළ ගැන හරි කතා කරාද? ඒක අපිට එහෙමනම් අද PowerPoint එක කරලා ඉවරලා ආපහු බලා ගන්න පුළුවන්. right? මම එනවනේ. ඔව් බලන්න පුළුවන්. right. අපි බලමු එහෙමනම් ඉස්සෙල්ලාම මෙන්න මේ පාඩම. රාජ්‍ය සුරකුම්පත් and government securities, right? මේ පාඩම බලමු අපි. මේකේ රාජ්‍ය සුරකුම්පත් පිළිබඳව, right? අපි මේක අලුත් පාඩමක්. මේකට සම්බන්ධ තව මේ Word documents කීපයකුත් තියෙනවා. මේක PowerPoint එක බලමු. මේ පාඩමේ සැලැස්ම තමයි ආයෝජනයකදී සලකා බැලිය යුතු මූලික කරුණු මොනවාද? ආයෝජනයකදී සලකා බැලිය යුතු මූලික කරුණු මොනවාද? 1. දෙවෙනි එක මුදල් ආයෝජනය කළ හැකි ක්‍රම. 3. ඊළඟ එක රජයේ සුරකුම්පත් යනු කුමක්ද? මොනවාද? දැන් රජයේ සුරකුම්පත් වල ආයෝජනයේ වාසි. රජයේ සුරකුම්පත් වල ආයෝජනය කළ හැකි ක්‍රම. මෙන්න මේ විදිහට තමයි මේ පාඩම සකස් වෙලා තියෙන්නේ. අපි බලමු මෙන්න මේ සැලැස්මට අනුව එකින් එක බලමු. ආයෝජනයකදී සලකා බැලිය යුතු මූලික කරුණු. ඒ මුදල් ආයෝජනය කළ හැකි ක්‍රම. රජයේ සුරකුම්පත් කියන්නේ මොනවද? සුරකුම්පත් වල ආයෝජනයේ වාසි මොනවද? රජයේ සුරකුම්පත් වල ආයෝජනය කළ හැකි ක්‍රම විදි මොනවද කියලා. right? මේක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. right? හරි නේද? දැන් අපි පාඩමත් එක්ක ඉන්න ඇයට මම හිතන්නේ මාව ඇහෙනවා ඇති පේනවා. right? අපි බලමු. right. මෙන්න අපි බලන පළවෙනි කොටස මොකද්ද? ආයෝජනයකදී සලකා බැලිය යුතු මූලික කරුණු. ඒ වගේම මුදල් ආයෝජනය කරන්න පුළුවන් ක්‍රම මොනවද? ආයෝජනය. මම මතක ඇති ඔයගලන්ට ඉතිරි කිරීම සහ ආයෝජන අතර වෙනස මුලින් කියලා දුන්නා. මේ පාඩමේ මුල්ම දවස්වල මූල්‍ය සාක්ෂරතාවය ගැන පොඩි හැඳින්වීමක් කරද්දී ප්‍රධාන කාරණා 4ක් ගැන තමයි මේක අපි බලන්නේ. ආදායම් වියදම මේ වගේ විතර කිරීම ආයෝජන කියන ප්‍රධාන කොටස් 4 ගැන කියලා මතකදී මුල් දවස්වල මම සඳහන් කරා. පාඩම් වලට මුලින් ඉඳලා ඉන්න අයට මතක ඇති. ඒත් මේ වගේ මුදල් ආයෝජනය කරන්න පුළුවන් ක්‍රම මොනවද? එකක් තමයි කොටස් වෙළඳපොළ ආයෝජනය. දැන් අපිට එහෙම වෙනම පාඩමක් තියෙනවා කොටස් වෙළඳපොළ ගැන. අපි ඉදිරියේ සාකච්ඡා කරනවා කොටස් වෙළඳපොළ. ඔයගොල්ලන්ගේ විෂය එක මාතෘකාවක් කොටස් වෙළඳපොළ ආයතන සහ
ඒ ක්‍රියාකාරීත්වය අපි ඒක ඉස්සරහට කතා කරනවා. ඒ වගේ ඒතර කොටස් වල ආයෝජනය කිරීම නැත්නම් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම එක ක්‍රමයක්. එතන බැංකුවක තැන්පත් කිරීම. අපි කතා කරලා තියෙනවා ඕගොල්ලන්ගේ විෂයට සම්බන්ධ බැංකු නොවන මූල්‍ය ආයතන. දැන් බැංකුව වගේම බැංකු මුදල් සමාගම්, කල්බදු සමාගම්, ඒ ආදී ව්‍යාපාර බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර බැංකුත් එක්තරා ආකාරයක මුදල් තැන්පත් කරන්න පුළුවන්. බැංකු නොවන ආයතනක් තියෙනවා. එහෙම තැන්පත් කිරීමෙන් මුදල් ආයෝජනය කරන්න පුළුවන්. ඒ වගේම ඔය කියන්නේ මූල්‍ය ආයතනයක තැන්පත් කිරීම. ඒ කියන්නේ මුදල් සමාගමක් වෙන්න පුළුවන්. ඒ වගේ මූල්‍ය ආයතනයක තැන්පත් කිරීම. අන්තිම තමයි රජයේ සුරකුම්පත් වල ආයෝජනය කිරීම. Investing in government securities. රාජ්‍ය සුරකුම්පත්. රජයේ සුරකුම්පත්. අපි මේ පාඩම තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුදල් ආයෝජනය කරන විවිධ ක්‍රම. right? ඊළඟට අපි බලනවා මේ වගේ ආයෝජනයකදී සැලකිය යුතු කරුණු මොනවද? සලකා බලන්න ඕන කරුණු මොනවද කියලා අපි ඊළඟට කල්පනා කරලා බලනවා. right? ආයෝජනයකදී සැලකිය යුතු කරුණු මොනවද? ආයෝජනයකදී සැලකිය යුතු මූලික කරුණු තුනක් ගැන අපිට සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි ආයෝජනය කරන මුදල. ඒ මුදලට තියෙන සුරක්ෂිතභාවය, security එක. ඒකට කියනවා සුරක්ෂිතභාවය, ආරක්ෂාව. කොයිතරම් දුරට මේ ආයෝජනය කරන මුදල් ආරක්ෂිතද? ඒක ඔයගොල්ලන්ට මතක ඇති. අපි අනවසර මුදල් ව්‍යාපාරික වගේ ආයෝජනය කරන්න ගියොත් එහෙම නැත්නම් ඒ වගේ තැනක ආයෝජනය කරනවා නම් එතෙන්දී ගොඩක් වෙලාවට මුදල් ආරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒ වගේම අවසරලත් මුදල් ව්‍යාපාර, අවසරලත් ගනුදෙනු කරන්න පුළුවන් ආයතන එක මුදල් තැන්පත් කරනවා නම් ඒවා සුරක්ෂිතභාවය පිළිබඳ යම් ආකාරයකට සෑහීමටපත් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මම කිව්වේ ඔයගොල්ලන්ට අද මේ අර දැනීම් දෙකක් මම පෙන්වුවේ ඉස්සෙල්ලා. මෙන්න මේ දැනීම් දෙක මේක සහ මේක ඒවයි පෙන්වනවා ඔයගොල්ලන්ගේ විෂයට අදාළ මේ ගනුදෙනු කරන්න පුළුවන් ෆයිනෑන්ස් කම්පැනි මොනවාද සෙන්ට්‍රල් බැංකින් ලයිසන්ස් දීලා තියෙනවා. ඒ වගේම මොනවද ෆයිනෑන්ස් කම්පැනි මොනවද? ඒ වගේම ලීසින් කම්පැනි මොනවද? මේකෙත් අපිට යම් දෙයක් කියන ගන්න තියෙනවා. අපි ඒක මේ පාඩම ඉවර කරලා කතා කරමු. right? එතකොට බලන්නේ ආයෝජනයකදී සැලකිය යුතු මූලික කරුණු. සුරක්ෂිතභාවය, ද්‍රවශීලතාවය. ද්‍රවශීලතාවය කියන්නේ liquidity. ඒ කියන්නේ අපි යම් ආයෝජනයක් කරාම ඒ හදිසි අවශ්‍යතාවයකදී මුදල් අවශ්‍යතාවයකදී ඉක්මනින්ම මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව ඒ ආයෝජන වල තියෙන්න ඕනේ. ඉතින් හොඳම ආයෝජන තමයි මුදල් වලින් බැංකුවක තැන්පත් කිරීම. ඒක ඕන්ලාක මුදල් ආපසු ගන්න පුළුවන්. ඒ කියන්නේ කාලීන තැන්පතු කරන් ගන්න බෑ. නමුත් ඒ කාලීන කරනකන් ඉන්න ඕන. සාමාන්‍ය ඉතිරි කිරීමක නම් අපිට ඕන්ලාක මුදල් ගන්න පුළුවන්. මුදල් තැන්පත් කරන ද්‍රවශීලතාවය උපරිම වශයෙන් තියෙනවා. ඒ වගේ ඉහළ ද්‍රවශීලතාවයක් තියෙනත් ඕන. ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන ආයෝජනයකදී. ඒක තමයි අනිත් කාරණා. එක මුදල් වල තියෙන ආරක්ෂාව, අන්තික ද්‍රවශීලතාවය. අන්තිම තමයි ප්‍රතිලාභ. කියන්නේ රිටර්න් එක. මේකට ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඒතර මේවා ගැනත් අපි සැලකිලිමත්. මොකද නිකම්ම කෙනෙක් ආයෝජනයක් කරන්නේ නැහැ නිකම් පාඩු ලබන්න හෝ කිසිම ප්‍රතිලාභයක් නොලබන්න. ඒතර මෙන්න මේ කාරණා තුන ඉතාම විශේෂයෙන් වැදගත් වෙනවා. සුරක්ෂිතභාවය, ද්‍රවශීලතාවය සහ ප්‍රතිලාභ. මේ මූලික කාරණා ආයෝජනයේදී සැලකිලිමත් වෙන්න ඕන කාරණා. එතන මට විස්තර ගන්න පුළුවන්. right. දැන් අපි කතා කරේ අන්තිමට ආයෝජනයකදී සලකා බැලිය යුතු මූලික කරුණු. right. මෙතන අපි පාඩම කතා කරමින් යන්නේ. දැන් 36ක් 39ක් විතර ඉන්නවා ක්ලාස් එකේ ජොයින් වෙලා. ඔයගොල්ලන්ට මේ කතා කරන් යන එක වේගය වැඩි නෑ නේද? වේගය වැඩිද? මම කතා කරන වේගය වැඩිද? මේ ප්‍රමාණය මේ හොඳයිද? ස්පීඩ් එක වැඩිද? වෙන ගැටලුවක් මොනවද තියෙනවද? නෑනේ. මම පැහැදිලි කිරීම වේගවත් වැඩි නම් කියන්න. එහෙම නැත්නම් මොනවා හරි අපැහැදිලි දෙයක් තියෙනවා මොනවා හරි ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා ඒකත් කියන්න ඕන. හරි. ඕකේ. මේක වැඩි නැහැ කියලා කියන්නේ. රයිට්. හරි. එහෙනම් අපි පාඩමට යමු. රයිට්. එතකොට අපි බලමින් ඉන්නේ ආයෝජනයකදී සැලකිය යුතු මූලික කරුණු. ආයෝජනයකදී සැලකිය යුතු මූලික කරුණු. අපි කතා කරා සුරක්ෂිතභාවය, ද්‍රවශීලතාවය සහ ප්‍රතිලාභ. මේ තුනම වැදගත් වෙනවා. යම් විදිහකින් ඔබ මොනවා හරි ආයෝජනයක් කළා ඒ ආයෝජනය සුරක්ෂිත නම් ඒ වගේම ප්‍රතිලාභත් ලැබෙනවා. නමුත් ද්‍රවශීලතාවය නැත්නම් ඒ කියන්නේ ඉක්මනින් අවශ්‍යතාවයකට මුදල් බවට පත් කරන්න බැරි නම් එතන යම් ආකාරයක ගැටලු පැනලා එනවා. ඒ වගේම තමයි ද්‍රවශීලතාවයක් තියෙනවා, ආරක්ෂාවක් තියෙනවා, ප්‍රතිලාභ නැත්නම් රිටර්න් එකක් එන්නේ නැත්නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් කෙනෙක් නිකන් මේ මීයක් කඩන්නේ මේ මොනවා හරි දෙයක් බලාගෙනනේ. අර පරණ කියමනක් තියෙන්නේ. ඒ වගේ. ඉතින් ඕන කෙනෙක් ඕනම ආයෝජනකින් යම් ප්‍රතිලාභ නැත්නම් බලන්න. ඒ වගේම තමයි ප්‍රතිලාභ තිබුණත් ද්‍රවශීලතාවය තිබුණත්
සුරක්ෂිතභාවය නැත්නම් එතන යම් ගැටලුවක් තියෙන නිසා මේ කරුණු තුනම එකක් විතරක් නෙමෙයි හැම කරුණක්ම ඉතාම වැදගත්. ඒ ආයෝජනය කරන එකේ ආරක්ෂාව තියෙන්න ඕන, ද්‍රවශීලතාවය තියෙන්න ඕන සහ ප්‍රතිලාභ තියෙන්න ඕන. මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි ඇති. right. ඊළඟට ආයෝජනයේ සුරක්ෂිතතාවය. ඒකෙදි අපි බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. තැන්පතු බාර ගැනීමේ අයිතිය හිමි කාටද? තැන්පතු බාර ගැනීමේ අයිතිය හිමි කාටද? බැංකු පනත යටතේ ලියාපදිංචි බැංකු. ඒ කියන්නේ අපි දන්නවා අපි මුලින් කතා කරා මුලින් හඳුන්වා දීමේ පාඩමේදී බැංකු පනත ගැන. ඒක යටතේ ලියාපදිංචි බැංකු තියෙනවා. මේ වාණිජ්‍ය බැංකු, විශේෂිත බැංකු. ඒවට තැන්පත් බාර ගැනීම අයිතිය තියෙනවා. නීත්‍යානුකූලව මහා බැංකුවේ බලපත්‍රයක් ලබා දීලා තියෙනවා. මුදල් සමාගම් පනත. දැන් මුදල් සමාගම් පනත කියලා මේ පරණ නෝට් එක මේකේ තියෙනවා. මුදල් සමාගම් පනත 2011 අංක 41 ගන්න මුදල් ව්‍යාපාර පනත කියලා එක වෙනස් කරගන්න අවශ්‍යයි. මේ මුදල් සමාගම් පනත කියන්නේ කලින් පනත. අලුත් පනත 2011 අංක 41 දාන්න අපි කතා කරලා තියෙන එක මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගම්. right? මූල්‍ය සමාගම්. ඒක හදාගන්න මුදල් සමාගම් පනත මේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගම් කියලා වෙනස් වෙන්න අවශ්‍යයි. right? සමුපකාර සමිතිය අපි සමුපකාර ග්‍රාමීය බැංකු කතා කරා. ඒගොල්ලන්ට තැන්පත් බාරගෙන මුදල් මණ්ඩලයේ විශේෂ අවසරලත් සංවිධාන එහෙම තියෙනවා. ඒ වගේම මේට අමතරව මෙතෙන් එකතු කරන්න ඕනේ තැන්පත් ගන්න පුළුවන් සනස ආයතන වලට මේ සනස ව්‍යාපාරයට ඒ වගේම දිවිනැගුම ප්‍රජාමූල බැංකු වලට අපි එදා කතා කරා දිවිනැගුම ප්‍රජාමූල බැංකු වලට අපි සාකච්ඡා කළා. ඒවත් මෙතෙන්ට එකතු වෙන්න ඒවා තමයි තැන්පත් බාර ගන්න කිසියම් නීත්‍යානුකූල අයිතියක් හිමිකමක් තියෙන ආයතන ඒ අධිකාරීන් විසින් බලය ලබා දීලා තියෙනවා නීත්‍යානුකූල ලෙස ඒගොල්ලන් තැන්පතු ලබා ගන්න. එතකොට අනෙකුත් කිසිදු ආයතනයකට අධිකාරියෙන් තැන්පතු ලබා ගැනීම නීති විරෝධී වේ. මේ නැති අයට තැන්පත් ලබා ගන්න බෑ. මම හිතන්නේ අපි මුදල් ව්‍යාපාර පන්ත ගැන මම හිතන්නේ කතා කළා මීට කලින් සාකච්ඡා කළා PowerPoint එක අපි කතා කළානේ. ඒ මුදල් ව්‍යාපාර පන්තයට අපි කතා කරා අවසරලත් ආයතන මොනවද කියන එක මම හිතන්නේ අපි කතා කරලා තියෙනවා. ඕගොල්ලන්ට කතා කරා නේද මම මුදල් ව්‍යාපාර පනත. මුදල් ව්‍යාපාර පන්ත අනවසර මුදල් ව්‍යාපාරණ කියලා PowerPoint එකක් කතා කරා නේද? පාරමේ මුලින්ද ඉන්න කියන්නේ මුදල් ව්‍යාපාර පනත හා අනවසර මුදල් ව්‍යාපාරණ කියලා පාඩම මම ඔයාලට සාකච්ඡා කළා නේද මීට කලින්? කොරෙස්පොන්ස් කරනවට කට්ටිය. රෙස්පොන්ස් කරන්න. ආයි කතා කරලා නැද්ද? ඒක එහෙනම් අපි ඉස්සරහට කතා කරන්න ඕන. හරියට මට කියන්න කට්ටිය. රෙස්පොන්ස් කරන්නකෝ. ඔයගොල්ලන්ට ඇහෙනව නේද මාව සම්බන්ධයි නේද? මට හරියට රෙස්පොන්ස් කරන්න. මුදල් ව්‍යාපාර පන්ත හා අනවසර මුදල් ව්‍යාපාර කියන පාඩම අපි කලින් කරේ නැද්ද? දැන් මට බලන්න පුළුවන් මට මේක චෙක් කරලා බලන්න පුළුවන්. මට මතක හැටියට නම් මම කරා වගේ මතකයක් තියෙනවා. ඒක මම ඇහුවේ. කලේ නෑ නේ. right කරේ නැහැ කියලා කියන අපි කතා කරමු. හරි කම නැහැ. කොහොම නමුත් පාරමිතෙන් අපි තර අනිකුත් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් තැන්පත් ලබා ගන්න ගැනීම නීති විරෝධී. කිසිම අවසරයක් නැහැ. right ඒක අපි දැන්ට මතක තියාගමුකෝ. right හරි. ඒ විදිහට මුදල් තැන්පත් බාර ගන්න අවසර තියෙන ආයතන තියෙනවා නීත්‍යානුකූල ලෙස බලය ලැබිච්ච ආයතන. right රජයේ සුරකුම්පත් මෙතන මේ සමහර පිළිපාපිලි එහෙම අඩුයි. ඒක පොඩ්ඩක් බලා ගන්න. රජයේ සුරකුම්පත් යනු කුමක්ද? රජයේ සුරකුම්පත් යනු කුමක්ද? මොනවාද ගවර්නමන්ට් සිකියුරිටිස් කියන්නේ මොනවද? අපි එනවා රජයට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරන ලියවිල්ලක් මේක. ඩොකියුමන්ට් එකක් නැත්නම් මුදල් ලබා ගැනීම ණය උපකරණයක්. අරමුදල් රැස් කිරීම ණය උපකරණයක්. රාජ්‍ය සුරකුම්පත් කියලා කියන්නේ. ඒත් ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට කෙටි කාලිනව හෝ දිගු කාලිනව සුරකුම්පත් වල ආයෝජනය කරන්න පුළුවන්. අපි බලමු මේක විස්තරාත්මකව සාකච්ඡා කරනවා ඉස්සරහට. කොහොමද ආයෝජනය කරන්නේ? කොහොමද මේක වෙන්නේ? මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. right රජයේ සුරකුම්පත් කියන්නේ රජයට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරන සුරකුම්පත්. right හරි. මොනවද මේ ඔබට ආයෝජනය කරන්න පුළුවන් සුරකුම්පත් මොනවද? ඔබ කියලා මේ ඔයගොල්ලෝ අදහස් ගන්නේ මූල්‍ය වෙළඳපොලේ මොනවද ආයෝජනය කරන්න පුළුවන් සුරකුම්පත් තියෙන්නේ. මේවා කියනවා භාණ්ඩාගාර එකක් වර්ගයක් තියෙනවා භාණ්ඩාගාර බිල්පත්. ඒ කියන්නේ ට්‍රෙෂරි බිල්ස්.
අන්ට තියෙනවා භාණ්ඩාගාර බැඳුම් කර treasury bonds, treasury bills and treasury bonds. එතකොට T bills and T bonds කියලා තියෙනවා. මේක හරි. අපි හඳුනන T bills කියලා කෙටියෙන් treasury bills වලට, treasury bonds වලට T bonds කියලා අපි කියනවා. කෙටියෙන් අපි එහෙම කියනවා. ඔබට ආයෝජනය කළ හැකි සුරකුම්පත් මොනවද මේ වර්ග කියලා අපි බලමු. සුරකුම්පත් මේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර වෙන බලමු මොනවද කියලා. භාණ්ඩාගාර බිල්පත්. ඒ කියන්නේ treasury bills මොනවද treasury bills කියන්නේ? කල්පිරීමේ කාලය. මේක කල්පින්න කාලේ දින 91යි, දින 182යි, දින 364යි. කියන්නේ මාස 3යි, මාස 6යි, අවුරුද්දයි කියලා දාලා තියෙනවා. දින ගණන් වලින් තමයි කියන්නේ. මේක සතිපතා වෙන්දේසි මගින් නිකුත් කරනවා. සතිපතා වෙන්දේසි මගින් නිකුත් කරනවා. පොලිය වෙන්දේසි තීරණය වෙනවා. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ප්‍රාථමික අලෙවි නියෝජකයන්ගෙන් මිලදී ගන්න පුළුවන්. මේක ගන්න පුළුවන් කෙලින්ම ගිහිල්ලා මහා බැංකුවට ගිහිල්ලා ගන්න බෑ මේක. ප්‍රාථමික අලෙවි කරුවෙකින් තමයි ගන්න ඕන. අපි දැන් ඒ ගැන පොඩ්ඩක් කතා කරා. ඒ පාඩමකුත් අපිට තියෙනවා. අපි කතා කරමු කවුද ඒගොල්ලෝ කියලා. ආරම්භයේදීම පොලිය ගෙවනවා. වට්ටමක් කරද්දී නිකුත් කරනවා. ආරම්භයේදීම පොලිය ගෙවනවා. මේ වගේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. රයිට්. ආරම්භයේදීම පොලිය ගෙවනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා කාල වශයෙන් නම් දින 91ට, දින 182ට, දින 364ට නිකුත් කරන්නේ. රයිට්. හරිද? එතකොට දැන් මම මේ කතා කරගෙන යන්නේ භාණ්ඩාගාර බිල්පත් ගැන. රයිට්. භාණ්ඩාගාර බිල්පත් ගැන. රයිට්. එතකොට සතිපතා වෙන්දේසි මගින් නිකුත් කරනවා. සතිපතා වෙන්දේසි මගින් නිකුත් කරනවා කියන්නේ රජයේ අරමුදල් අවස්ථාවන් අනුව සතිපතාම වෙන්දේසි සඳහා ලන්සු තියන්න කියලා මහ බැංකුවෙන් නිවේදන නිකුත් කරනවා. පුවත්පත්වල දැන්වීම් පළ කරනවා. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ප්‍රසිද්ධ පුවත්පත්වල දැන්වීම් පළ කරනවා. ඒ දැන්වීම් බලන්න ඕගොල්ලෝ පුවත්පත් බලන්න ඕගොල්ලන්ට පුළුවන්. මම මේක දැන්වීමක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් අද නෙමෙයි. මම ආයි වෙන දවසක මම ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්සන්නම්. එහෙම දැන්වීම් පත්‍රය දැනුවත් කරනවා. මෙහෙම මෙච්චර මිලියන ප්‍රමාණයක භාණ්ඩාගාර බිල්පත් සඳහා මේ ලන්සු කැඳවනවා. ඒකට ලන්සු තියන්න කියලා ප්‍රාථමික අලෙවි කරුවන්ගෙන් ඉල්ලා හිටනවා. එතකොට ඒකේ පොලිය වෙන්දේසි තීරණය වෙනවා කියලා කියන්නේ ඒ අය ඉදිරිපත් කරන මිල ගණන් පොලිය මට්ටම් අනුව සහ රජයේ අරමුදල් අවශ්‍යතාවය අනුව ඒක තීරණය වෙනවා පොලිය කොයි වගේ මට්ටමකින්ද ගන්න කියන එක. ඒ සම්බන්ධ දීර්ඝව සවිස්තරාත්මකව ලියවිච්ච වෙනම මගේ ડોකියුමන්ට් එකක් තියෙනවා. රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ කියලා මම ඒක ඉදිරි කාලේ ඔයගොල්ලන්ට කියවන්න වෙනම වෙනවා මේ පාඩම සාකච්ඡා කරලා පස්සේ. ඒක ඔයගොල්ලන්ට වෙනම කියව ගන්න පුළුවන්. සමාජ ලබන සතිය විතර මම ඒවන්න කියලා කියනවා. හරි? පොලිය වෙන්දේසි තීරණය වෙනවා. ප්‍රාථමික අලෙවි නියෝජකයන්ගෙන් මිලදී ගන්න පුළුවන්. ඒගොල්ලෝ හරහා තමයි මිලදී ගන්න වෙන්නේ. හැමෝටම ගිහලා මහ බැංකුවට මේක ආරම්භයේදීම පොලිය ගෙවනවා. ඒ කියන්නේ අපි හිතමු දින 91ක භාණ්ඩාගාර බිල්පතක් නිකුත් කරන්නේ දින 91ට. එතකොට අපි නිකන් සරල උදාහරණයක් ගමු. මේකේ පොලිය 6යි කියලා. දින 91. වාර්ෂික පොලිය 6යි. එතකොට දින 91කට නිකුත් කරන්නේ එතෙන්දී මේකට ලැබෙන පොලිය අපි ගමු දින 364යි වර්ෂයකට 8යි කියලා කියන්නේ පොලිය අනුපාතය. එතකොට රුපියල් 100ක භාණ්ඩාගාරයක් වෙනුවෙන් ආයෝජනය කරන කෙනා ආයෝජනය කළ යුතු රුපියල් 92ක මුදලක් පමණයි. ඒ කියන්නේ ආරම්භයේදීම පොලිය ගෙවන. එතකොට මේකේ සහතිකයේ භාණ්ඩාගාර බිල්පත්‍රයේ සඳහන් වෙන්නේ කල්පිරන වටිනාකමයි රුපියල් 100. ඒ කියන්නේ කල්පිරීමේදී රුපියල් 100ක් ලැබෙනවා. ආයෝජනය කරන්නේ 92ක 108 නම් පොලිය. එතකොට ආරම්භයේදීම පොලිය ලැබුණා වගේ තමයි සඳහන් වෙන්නේ. හිතන්න පුළුවන් අපිට. එතකොට කල්පිරීමේදී සම්පූර්ණ මුදලම ලැබෙනවා. වට්ටමක් කරද්දී නිකුත් කරන එක තමයි වට්ටම කියන්නේ. ඩිස්කවුන්ට් රේට් එක කියන්නේ ඒ එන පොලිය අනුපාතය. right? ඒක අඩු කරලා තමයි ආයෝජනය කරන්න ඕන. භාණ්ඩාගාර බිල්පත්. ඒ වගේ ඒතර මේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්න පුළුවන් කාටද? පුද්ගලයන්ට පුළුවන් ප්‍රාථමික අලෙවි කරුවන් හරහා. ඒක සමාගම් වලට පුළුවන්. රක්ෂණ සමාගම් වලට පුළුවන්. විවිධ අරමුදල්. ඒ කියන්නේ විශ්‍රාම අරමුදල්, සේවක සාධක අරමුදල්, සේවක බාර අරමුදල් සහ අනිකුත් විශ්‍රාම අරමුදල්. ලාංකික හා විදේශීය ආයෝජකයන්ට ඒගොල්ලන්ට ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි යම් සීමාවක් දක්වා. දැන්ට 10%ක සීමාවකට ගන්න වෙලා තියෙන්නේ. ඊට වැඩිය නිකුතුවකින් 10%ක විතර 10ක පමණ ප්‍රමාණයක් තමයි ඒගොල්ලන්ට ආයෝජනය කරන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් වල හෝ භාණ්ඩාගාර බැලුම් කරලා. ඒ වගේ සීමාවන් දාලා තියෙනවා. ඒක ප්‍රාථමික වෙළඳුන්ගෙන් සහ බැංකු වලින් ඕනෑම වටිනාකමකට මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ වටිනාකම කියන්නේ මිලියන්ස් ගණන් තමයි මේ බිට්ස් එන්නේ. ඒ කියන්නේ ලන්සු තියන්නේ. ඒ වගේ ගුණාකාර ඉදිරිපත් කරන්න පුළුවන් ලන්සු ප්‍රාථමික වෙළඳුන්ට සහ එමෙ බැංකු වලටත් ප්‍රාථමික වෙළඳුන්ගේ ලක්ෂණ එක අරන් තියෙන බැංකු වලට මේකට මේ ලන්සු තියන්න පුළුවන්. රයිට්? මේ භාණ්ඩාගාර බිල්පත් සඳහා.
මේක තමයි රජයේ සුරකුම්පත් වෙන්න පොලේ සැකස්ම. දැන් මේක කතා කරන්න ඉස්සෙල්ලා මේ ටික කතා කරන්න ඉස්සෙල්ලා මට කියන්න මේ වෙනකන් කතා කරා මේ බණ්ඩාගර විල්පත්වල කාටද ආයෝජනය කරන්න පුළුවන් සහ ඊට කලින් කතා කරපු කාරණා. ඔය බණ්ඩාගර විල්පත්වල කාල සීමාව, ඒ වර්ග, ඒ ආදි වශයෙන් අපි මූලික දේවල් ටික තමයි කතා කරගෙන යන්නේ. ඒතකොට මේ ටික සාකච්ඡා කරන්න කලින් මේ වෙනකන් කතා කරපුවා. ඔයගලන්ට ගැටලුවක් නැහැ නේ මොනවද? පැහැදිලි නේද? පැහැදිලි නේද? අපි තේරුම් කරගෙන ඉස්සරහට යන්න ඕන. right? Oh, right. Okay. Yasini. Right. Right. Ishara. Right. Laknara. Right. ඔගොල්ලෝ හැමදාම වගේ රෙස්පොන්ස් කරන කට්ටිය මේ. right. හරි. හරි. මේ ටික ක්ලියර්. right. අපි ඉස්සරහට යන්න. එතකොට අපි ඊළඟට බලමු මෙන්න මේ ඊළඟ මේකෙන් බලමු රාජ්‍ය සුරකුම්පත් වෙන්නපොළ කොහොමද සකස් වෙලාද. මෙතන තියෙනවා කොටස් හතරක් ඉන්නවා. එක පැත්තකින් රජය ඉන්නවා. ඔයගලන්ට පේනවා. අනිත් පැත්තෙන් මහ බැංකුව ඉන්නවා. ඒ පැත්තෙන් ප්‍රාථමික වෙළඳ ඉන්නවා. අනිත් පැත්තෙන් ආයෝජකයන්. ආයෝජකයන් ගාව සමාගම් වෙන්න පුළුවන්. පුද්ගලයන් වෙන්න පුළුවන්. ඒ වගේම ද්විතීයික වෙළඳපොලේ යම් ආකාරයේ ආයෝජනය කරන අය වෙන්න පුළුවන්. right? ඔය කණ්ඩායම් හතරම සම්බන්ධ වෙන්න ඕනේ මේ සුරකුම්පත් වෙළඳපොළ සාර්ථකව ක්‍රියාත්මක වෙන්න. රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ සාර්ථකව ක්‍රියාත්මක වෙන්න මේ කණ්ඩායම් හතරම සහසම්බන්ධයක් තියෙනවා. ඒක වෙන්නේ රජයට අයවැය හිඟේ පියවීමසලා ණය ලබා ගන්නවා. පොලිස් සහ මුදල් නැවත ගෙවනවා. රාජ්‍යයට අරමුදල් අවශ්‍ය වෙනවා රටේ නොයෙකුත් අවශ්‍යතාවයන් සඳහා. අයවැය හිඟේ පියව ගන්න. ඒ කියන්නේ අයවැය හිඟේ පියවනවා කියන්නේ අපේ ඔයගොල්ලෝ දන්නවා අපේ රට අපේ වගේ රටවල් විශේෂයෙන් ලංකාවේ හිඟ අයවැය ලේඛනයක් තියෙන්නේ. අයවැය ලේඛන අතිරික්තයක් නේද? හැම වෙලේම ආදායම්ට වඩා වියදම වැඩි. එතකොට මේ වැඩිපුර වියදම පියව ගන්න ණය ගැනීම කරන රජය. ඒතර දේශීය වශයෙන් ගන්න ණය මේ වගේ රාජ්‍ය සුරකුම්පත් භාණ්ඩාගාර බිල්පත් වෙන්න පුළුවන්. භාණ්ඩාගාර බැඳුම් කර වෙන්න පුළුවන්. අපි දෙක බලමු කොහොමද වෙන්නේ කියලා. ඒ හරහා මුදල් වෙළඳ පොලෙන් ලබා ගන්නවා අරමුදල් රජයට. ඒක තමයි මේ එක පැත්තකින් වම් පැත්තේ කෙලවරේම රජය දක්වලා තියෙන්නේ. ඊළඟ මහ බැංකුව. මහ බැංකුව තමයි මේ කාර්යභාරය අතරමැද ඉඳන් ඉෂ්ට කරන්නේ. right? කියන්නේ මහ බැංකුවේ තියෙන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. ඒක රජය වෙනුවෙන් සුරකුම්පත් නිකුත් කර රජයට ණය ලබා දෙනවා. ඒ කියන්නේ රජය වෙනුවෙන් ඒ කියන්නේ on behalf of the government public debt department එක තමයි මේ loans අරගෙන මේ මුදල් අරමුදල් එකතු කරලා රාජ්‍ය ණය දේශීය වශයෙන් අරගෙන භාණ්ඩාගාරට ලබා දෙන්නේ. ඒක තමයි මෙතනින් පෙන්වන්නේ මහ බැංකුව ගොඩනැගිල්ලත් එක්ක තියෙන. ඒක මහ බැංකුව තමයි මෙතනදී මේ කාර්යය කරන්නේ. ඒක මහ බැංකුවට මේ මුදල් ලබා ගන්නේ ප්‍රාථමික වෙළඳුන් හරහා. ඒ කියන්නේ මේ සුරකුම්පත් නිකුත් වෙයි සුරකුම්පත් මිලටගෙන නැවත විකිරණය කවුද මේ ප්‍රාථමික වෙළඳුන්. පොලිස් සහ පරිණතයේ මුදල් ආයෝජකයන්ගේ ගිණුමට බැර කිරීම සිදු කරනවා. ඒතර පොලිය ඒ වගේම විකිරණ අවස්ථාවේදී පරිණත අවස්ථාවේදී කල්පිරණ අවස්ථාවේදී මුදල් ආයෝජකයන්ගේ ගිණුමට බැර කිරීම ඒ ඔක්කොම දේවල් කරන්නේ ප්‍රාථමික වෙළඳ. ඒතර ඒගොල්ලෝ ඉන්නවා මෙතන ඊළඟ අධියරේ. ඊට පස්සේ මේ පැත්තේ දකුණු පැත්තේ කෙළවරේ ආයෝජනය කරන සමාගම් වෙන්න පුළුවන්, විවිධ පුද්ගලයන් වෙන්න පුළුවන්, ද්විතීයික වෙළඳපොලේ බැංකු ආදී වශයෙන් ඒගොල්ලෝ මේ අරමුදල් ආයෝජනය කිරීම කරනවා. එතකොට මේ කණ්ඩායම් හතරම සම්බන්ධ වෙනවා මේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොලේ පොදු සුරකුම්පත් වෙළඳපොලේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මේ දේවල් සඳහා ක්‍රියාත්මක වීමෙන් මේ කණ්ඩායම් හතරම සම්බන්ධ වෙනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මේ තියෙන්නේ එහෙම නිකුත් කරන දැන්වීමක්. භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ නිකුත් කරන දැන්වීමක්. මේ තියෙන්නේ මේ පරණයි ටිකක් 2009 මාර්තු 11 වෙනිදා රුපියල් දශලක්ෂ 7000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමේ වෙන්දේසිය කියලා දැන්වීමක් දාලා තියෙනවා. මේක ඔයගොල්ලෝ බැලුවම හොඳින් පේනවා. ඒකේ දාලා තියෙනවා දින 91 ඒ අධ්‍යයන දින ගණන් දාලා තියෙනවා. කොයිතරම් පානක් ඒ කාල ඛණ්ඩ වලින් මේ ලන්සු තියන්න කියලා කියනවාද සහ පහතින් මේ කොටුවේ දාලා තියෙනවා ඒ කාලේ හිටපු ප්‍රාථමික අලුවිකරුවන්ගේ ලයිස්තු. right? සහ ඒ කාලේ හිටපු අධ්‍යක්ෂ රාජ්‍ය නායක අධිකාරීවරයා අත්සන් කළා. මේ වගේ දැන්වීම් පුවත්පත්වල පළ කරනවා. ඔයගොල්ලෝ බලන්න ඕනේ මේවා. පුවත්පත් බලන්න ඕනේ මේවා. බලලා අවබෝධ කරගන්න අවශ්‍යයි. අද මේ දවස්වලත් හැම සතියෙම වගේ රජයේ මේ රටේ ප්‍රධාන පුවත්පත්වල සිංහල මාධ්‍යයෙන්, දෙමළ මාධ්‍යයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ දැන්වීම් පළ කරනවා. ඒක බලලා ඔයගොල්ලෝ මේවා පොඩක් පරිශීලනය කරන්න ඕන. පුවත්පත් බලන්න ඕන. කොහොමද මේ දැනුම් දීම් කරන්නේ? කොහොමද මේවා ලංසු තියන්න ආරාධනා කරන්නේ කියලා බලන්න අවශ්‍යයි. right? මම යෝජනා කරන ඕගොල්ලන්ට right? මම යෝජනා කරන ඕගොල්ලන්ට මේ ක්ලාස් එකේ දැන් ඉන්න ළමයි 40ක් විතර ජොයින් වෙලා මම යෝජනා කරන ඕගොල්ලන්ට පත්‍ර බලලා මෙවැනි දැන්වීම් දැක්කම කපලා වෙනම ෆයිල් එකක් එකතු කරන්න අවශ්‍යයි. මේ රාජ්‍ය ණය සුරකුම්පත් නිකුත් කිරීම භාණ්ඩාගාර බිල්පත් වෙන්න පුළුවන්. භාණ්ඩාගාර බැඳුම් කර වෙන්න පුළුවන්. නිකුත් කිරීමේ නිවේදන
පුවත්පත්වල පළ කරනවා. ඒවා දැක්කම සිංහල මාධ්‍යයෙන් ඔයගොල්ලෝ විභාග කරන සිංහල ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන ඉංග්‍රීසි දැන්වීමක් කපලා ඔයගොල්ලෝ ෆයිල් එකේ තියාගන්න. රයිට් ෆයිල් එකක් හදන්න. ෆයිල් එකක් පටන් ගන්න ෆයිල් එක එකතු කරන්න මේ දේවල්. මම තව දේවල් කියනවා ඔයගොල්ලන්ට එකතු කරන්න. ඉදිරියට කියනවා. ඒවා එකතු කරන්න පටන් ගන්න. රයිට්. එකක් තමයි මෙන්න මේ ඔය භාණ්ඩාගාර මිල්පත් භාණ්ඩාගාර බැලුම් කර සඳහා නිකුත් කරන මහා බැංකුවේ නිවේදන. ප්‍රසිද්ධ පුවත්පත්වල අපි දැනුම් දෙනවා හැම සතියෙම වගේ මේ භාණ්ඩාගාර මිල්පත් සඳහා දැනුම් දීම් කරනවා වෙන්දේසි වලට. ඒක ඕගොල්ලෝ මතක තියාගෙන කරන්න ඕන. රයිට්. ක්ලියර් නේද ඔයගොල්ලන්ට? හරිද? ඒක කරන්න. රයිට්. මම යෝජනා කරන ඔයගොල්ලන්ට ෆයිල් එකක් අරගෙන ඒව එකතු කරන්න කියලා. මොකද ඒවා මට කතා තව දේවල් මම කියනවා එකතු කරගන්න ඔයගොල්ලන්ගේ දැනුම සඳහා මම ඒවත් කියනවා ඉදිරි කාලේ ඒවත් ඔයගොල්ලෝ ෆයිල් එක වෙනම එකතු කර ගැනීම අවශ්‍යයි. රයිට්. රයිට්. ඒක තමයි එක දැන්නේ. ඊළඟට බලමු භාණ්ඩාගාර බිල්පත් ඉස්සර නම් මේ වගේ සහතික පත්‍ර නිකුත් කරා. දැන් මේව සහතික වශයෙන් නිකුත් කරන්න දැන් ස්ක්‍රිප්ට්ලස් සිකියුරිටිස්. දැන් කියන්නේ නිර්ලේඛන සුරක්ෂිත පත්‍රයට තියෙන අපි ඒව ගැන වෙනම පාඩම් තියෙනවා. අපි ඒවදී කතා කරමු. කියන්නේ මධ්‍යම තැන්පතු ක්‍රමය, කියන්නේ සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම් එක, නිර්ලේඛන සුරක්ෂිත ක්‍රමය, ඔය RTGS එකේ ගනුදෙනු වෙන්නේ ගොඩක් රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් එකේ ගනුදෙනු වෙන්නේ ගොඩක් මේ වගේ ලොකු ගනුදෙනු. අපි ඒව කතා කරලා තියෙනවා පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් ගැන. අනික ඒවා අපි ඉදිරි පාඩම් වල කතා කරනවා. රයිට්. භාණ්ඩාගාර බැඳුම් කර අපි ඉස්සෙල්ලා භාණ්ඩාගාර බිල්පත් කතා කරා. මේ භාණ්ඩාගාර ට්‍රෙෂරි බොන්ඩ්ස්, ඒ කියන්නේ T bonds. මේවත් රජය වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරනවා. රජය ආපසු ගෙවීම සහතික කරනවා. ඒ කියන්නේ නිර්ලේඛන උපකරණයක්. නිර්ලේඛන කියන්නේ දැන් මේවා ලේඛන වශයෙන් මේ ආයෝජනය කරන අයට සහතික පත්‍ර දෙන්නේ අර දැන් ඔයගොල්ලෝ දන්නවා බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඉතිරි කිරීමේ තැන්පතුවක්. ඒ කියන්නේ කාලීන තැන්පතුවක්. ෆික්ස් ඩිපොසිට් එකක් කරාම ෆික්ස් ඩිපොසිට් සර්ටිෆිකේට් එකක් දෙනවා. ඉස්සර ඒ වාගේ මේ රාජ්‍ය සුරකුම්පත් සඳහා සහතික පත්‍රයක් දුන්නා. ආයෝජනය කරන මුදල් ප්‍රමාණය. ඒක නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. නමුත් මේ නිර්ලේඛන උපකරණ කියන්නේ නිර්ලේඛන සුරකුම්පත් පියවීමේ ක්‍රමය ස්ක්‍රිප්ට්ලස් සිකියුරිටිස් සෙටල්මන්ට් සිස්ටම්. ඒ කියන්නේ S අකුරු 4. ස්ක්‍රිප්ට්ලස් සිකියුරිටිස් සෙටල්මන්ට් සිස්ටම් කියන වචන තමයි නිර්ලේඛන සුරකුම්පත් පියවීමේ ක්‍රමය. ඒ ක්‍රමය ආවට පස්සේ මේක දැන් සම්පූර්ණම කඩදාසි වල තියෙන මේ සාධික මේ ඒ කියන්නේ soft copies හැටියට. ඒ කියන්නේ systems වල තමයි මේවා සඳහන් වෙන්නේ. නිකන් ලිපියක් විතරක් ලැබෙනවා. මෙච්චර ප්‍රමාණයක සුරකුම්පත් මිල්ලී ගත්තා නැත්නම් බික්ක ඒ ආදී වශයෙන් ගනුදෙනු කරා. බැංක් ස්ටේට්මන්ට් එකක් කියන්නේ ඒ වගේ ලැබෙනවා. ඒ නිර්ලේඛන සුරකුම්පත් ක්‍රම ගැන අපි ඉදිරි කාලේ කතා කරන්න ඕන. අපි ඒවා වෙනම කතා කරනවා. ආයෝජකයන්ගේ විස්තර මධ්‍යම තැන්පතු ක්‍රමයේ සඳහන් සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම්. මේ මධ්‍යම තැන්පතු ක්‍රමය ගැන අපි ඉදිරියේ වෙනම පාඩමක ඔයගලන්ට කතා කරනවා. ඒ වගේ ඉස්සර දැනගන්න පුළුවන්. ඒත් එකම දැන්ට මතක තියාගන්න මේ භාණ්ඩාගාර බැඳුම් කර බිල්පතුත් එන්නේ භාණ්ඩාගාර බැඳුම් කරන් මධ්‍යම තැන්පතු ක්‍රමයේ සඳහන් වෙනවා. නිර්ලේඛන උපකරණයක් රජය ආපසු ගෙවීම සහතික කරනවා. රජය වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරනවා. රයිට්. ඊළඟ භාණ්ඩාගාර බැඳුම් කර පරිණත කාලයේ වසර 2 සිට වසර 30 දක්වා කාලවල නිකුත් කරන්න පුළුවන්. වසර 2, 4, 5, 6, 8 ආදී වශයෙන් වසර 30 දක්වා කාලයක් දක්වා උපරිම වසර 30 කාලයක් දක්වා භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරනවා. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අවශ්‍ය වූ විට වෙන්දේසි මගින් නිකුත් කරනවා. ප්‍රාථමික අලුය කරනවා ලංසු ඉදිරිපත් කරන අර වගේම අර පත්‍රේ දැන්වීම දාලා තිබුණේ ඒ වගේ දැම්මම ඒගොල්ලෝ ලංසු ඉදිරිපත් කරනවා. භාණ්ඩාගාර බිල්පත් පරිදිම දේශීය හා විදේශීය ආයෝජකයන්ට මේක විවෘතයි. නමුත් යම් ප්‍රමාණයක් දක්වා 10% ප්‍රමාණයක් දක්වා තමයි ඒගොල්ලන්ට ආයෝජනය කරන්න පුළුවන්. එතන භාණ්ඩාගාර බැඳුම් කර වල පළදාව වෙළඳපළ මගින් තමයි තීරණය වෙන්නේ. ඒක අපි අර වෙනම කතා කරන ලිපියක් තියෙනවා. මොකද්ද මේ පොලිය කියන්නේ? ඒ වගේ මොකද්ද පළදාව කියන්නේ? ඉන්ට්‍රස්ට් එක යීල්ඩ් එක. අපි ඒක වෙනම කතා කරනවා. එතකොට මේක තේරෙයි මොකද්ද පළදාව කියන එක. පළදාව වෙළඳපළ මගින් වෙන්දේසියකින් පසුව පළදාව වෙනස් වෙන්න පුළුවන්. සෑම මාස 6කට වරක්ම කූපන් පොලියක් හිමි වෙනවා. ඒ කියන්නේ මේක වාර්ෂිකව පොලිය කිව්වට අපි ඉන්නු භාණ්ඩාගාර බැඳුම් කර වාර්ෂිකව 10% නම් සෑම මාස 6කටම වරක් 5 බැගින් ඒවට ඒ පොලි ප්‍රමාණය ලැබෙනවා. ඒ කූපන් එකෙන් ඒ පොලි ප්‍රමාණය ඒගොල්ලන් ගිණුම් වලට ලැබෙනවා ආයෝජනය කරන්නයි. ඒක අපි කියන්නේ. එතකොට මේවා ගැන අර ලිපිය අපි සවිස්තරාත්මකව කතා කරනවා. දැන් අපි මේ පාඩම මේ PowerPoint එකේ මේ කාරණා ටික කෙටියෙන් සරලව කතා කරන්න. ඒ කියන්නේ පළදාව වෙළඳපොළ මගින් මොකද්ද පළදාව කියන එක අපි කතා කරනවා. වෙන්දේසියකින් පස්සේ පළදාව වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සෑම මාස 6කටම වරක් කූපන් පොලියක් හිමි වෙනවා. රයිට්. ඊළඟ අපි කතා කරනවා රජයේ සුරකුම්පත්වල ආයෝජනයේ ප්‍රතිලාභ. ඒ වගේම මේ රජයේ සුරකුම්පත්වල ආයෝජනය කරාම මේකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද?
මොනවද ප්‍රතිලාභ කියලා. අපි බලමු මොනවද ලැබෙන ප්‍රතිලාභ කියලා. අවදානමින් තොර ආයෝජනයක්. එන රිස්ක් ෆ්‍රී ඉන්වෙස්ට්මන්ට් එකක් මේක. රයිට් රිස්ක් ෆ්‍රී. මොකද මේ අවදානමින් තොර කියන්නේ? රජය මුදල් ආපසු ගෙවීම පිළිබඳව පූර්ණම අපවී ඇති බැවින් කිසිම අවදානමක් නැහැ. ඒ කියන්නේ මේ කාටද මේ මුදල් ගන්නෙ? මුදල් ණයට ගන්න රජයට. ඒ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුව මේ කාර්ය ඉෂ්ට කරනවා රාජ්‍ය න්‍යාය දෙපාර්තමේන්තුව. ඒකට කිසිම දවසක රජය සම්පූර්ණයෙන්ම අප වෙනවා මේ ලබා ගන්න මුදල්. ඒ නිසා කිසිම අවදානමක් නැහැ මේ මුදල් ආපසු ලැබියයි කියලා. ආපසු ලැබෙන්නේ නැහැ කියලා. හැමදාම රජය ලබා ගන්න මුදල් නැවත පියවීම කරනවා. ඒ නිසා මේක අවදානමින් තොර ආයෝජනයක්. ඒ කියන්නේ රිස්ක් ෆ්‍රී ඉන්ස්ට්‍රුමන්ට් එකක්. රිස්ක් ෆ්‍රී ඉන්වෙස්ට්මන්ට් එකක්. අපි එහෙම කියනවා. ඒතකොට කිසිම අවදානමක් නැහැ. රජය විසින් මේක සම්පූර්ණයෙන්ම කාලය අවසන් වෙන පස්සේ මුදල් පියවීම කරනවා. ඒක ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම අවස්ථාවක රජය ගත් ණය නොගෙවා පැහැර නැහැ. කිසිම අවස්ථාවක ලංකා ඉතිහාසෙම රජය මේ වගේ ලබාගත් ණය ආපසු නොගෙවා පැහැරලා නැහැ. කොහොම හරි කෙසේ හෝ මේ ණය නැවත මාස 3කින් වෙන දින 91ක් වෙන්න පුළුවන්, මාස 6ක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්, දින 364ක් වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන් ඒ කාල සීමාව අවසානයේ සම්පූර්ණයෙන් මේ ණය ආපහු පොලිය සමග පියවීම කරනවා. ඒ වගේම ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කර නැත. ඒ කියන්නේ මීට කලින් රීෂෙඩියුල් කළා මොනවත් නැහැ මෙහෙම ගත්ත ණය රජය විසින්. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුවමයි ආයෝජකයන්ට ගිණුම් වාර්තා එවීම සිදු කරනවා. ඉතින් මහා බැංකුවෙන් මේකට මේ ආයෝජනය කරන්නට මේ ගිණුම් වාර්තා. ඒ කියන්නේ අර ඒ වාර්තා එවීම සිදු කරනවා කොහොමද කොච්චර ගිණුම් ආයෝජනය කරලා තියෙනවද වික්කන කොච්චර වික්කද ඒ ආදි වශයෙන් අර බැංක් ස්ටේට්මන්ට් වගේ යවනවා. එතකොට මෙන්න මේ කාරණාන් සඳහා මේ කියන අවදානමින් තොර ආයෝජනයක් කියලා. රජයට මේ මුදල් ණයට ගන්නේ කිසිම අවස්ථාවක රජය මේවා පැහැරලා නැහැ. ඒ වගේම මේ රජය සම්පූර්ණම මේ නියමිත කාලේ මුදල් පියවනවා. ඒ වගේම කිසිම අවස්ථාවක ණය ප්‍රතිව්‍යුහගත කළා නැහැ. නිසා පැහැදිලි ලෙස විශ්වාසයක් තියෙනවා අවදානමින් තොර ආයෝජනයක් කියන එක. රයිට්? ඒකයි ඔය කියන්නේ. ඒ වගේම ආයෝජන සඳහා ඉහළ ප්‍රතිලාභ. දැන් අපි කතා කරේ ආයෝජනයේදී සලකා බලන කාරණා බල සුරක්ෂිත මුලින් කතා කරා සුරක්ෂිතභාවය, දවශීලතාවය, ප්‍රතිලාභ. එතකොට මෙතන මේ ප්‍රතිලාභ ගැන ආයෝජන සඳහා ඉහළ ප්‍රතිලාභ. සාමාන්‍යයෙන් දැන් අපි සාමාන්‍ය පිළිගැනීම තමයි අවදානමත් එක්ක මේ ප්‍රතිලාභ බැඳිලා තියෙනවා. high risk high return, low risk low return කියලා මේක බැඳිලා තියෙනවා. මේක මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. රූප සරණක් මගින් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි ඉන්න මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. right. මම හිතන්නේ බෝඩ් එක පේනවා ඇති ඔයගොල්ලන්ට. මොකද්ද මේ ප්‍රතිලාභය අවදානමය කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න අවශ්‍යයි. මම බෝඩ් එකේ අඳින්නම් ගන්නලා පෙන්නන්නකෝ. හිතන්නේ ඔයගොල්ලන්ට මම ඇහෙනවා ඒ වගේම පේන බෝඩ් එක පේනවා ඇති. පේනව නේද? බෝඩ් එක පේනවද කියන්නේ? කතා කරන්න පුළුවන් ස්පීකර් ඔන් කරලා නැති. බෝඩ් එක පේනව නේද? right. පේනවා. right. okay. පැහැදිලි නෑනේ සර්. හරි ඉන්න මම අඳලා පෙන්නනවා. right. එතකොට අවදාන සහ ප්‍රබතර සම්බන්ධයක් තියෙනවා. සාමාන්‍ය සම්ප්‍රදායික අපි දන්නවා මෙහෙම. අවදානම වැඩි නම් එන්නේ රිස්ක් එක හයි නම් රිස්ක් එක හයි නම් රිටර්න් එකත් හයි. ඒ කියන්නේ රිටර්න් එකත් හයි. right. high risk high return. right. ඔක තමයි සාමාන්‍ය පිළිගැනීම. රිස්ක් එක වැඩි නම් රිටර්න් එකත් වැඩි. high risk high return. ඒ වගේම අවදානම අඩු නම් ඒ low risk low risk low risk නම් ඇතරම රිටර්න් එක low return. පැහැදිලි නෑනේ සර්. පැහැදිලි නැද්ද? අඳිනක පැහැදිලි නැද්ද බෝඩ් එකේ? නෑ සර් පැහැදිලි නෑ. ඔයාලට බෝඩ් එකේ අඳිනක පැහැදිලි නැද්ද? ඈ? පැහැදිලි නෑ සර්. පේන්නේ නැද්ද පැහැදිලි නැද්ද? පැහැදිලි නෑ සර් මොකද? පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න.
රයිට් පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මේ පාඩම මම මේකට ගියත් මේක පේනවද ඔයගලන්ට? බෝඩ් ස්ක්‍රීන් එකේ මේ පාඩම පේනවද? ඔයගලන්ට මේ ස්ක්‍රීන් එකේ පාඩම පේනවද? මේක පේනවද? නෑනේ සර්. ඒත් නෑ. පොඩ්ඩක් ඉන්න මේ මෙයා මේ මේකක් මේ කියලා ගියා මට පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඔයාලා ඉන්න මම කියන එක ඇහෙනවනේ ඔයාලන්ට. මම කියන එක ඇහෙන පොඩ්ඩක් ඉන්න මම ගෙන්න ගන්න. ඔය ඉන්න මම එතකන් කතා කරන්න පොඩ්ඩක් මම කියන ගෙන්න ගන්න පොඩ්ඩක්. පොඩ්ඩක් ඉන්නකෝ. මම එතකන් මේ පැහැදිලි කරන්න කවුරු ගෙන්න ගන්නවා. කයින්ද පොඩ්ඩක් එන්න පුළුවන්ද කවුරු එවන්න පුළුවන්ද මෙතන ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කියනවා මේගොල්ලන්ට. රයිට් ඕකේ. හරි අපි එතකන් කතා කරගෙනකෝ. රයිට් මම කතා කරමින් හිටියේ දැන් මම මේ පාඩම පේන්නේ නැහැ ඔයගොල්ලන්ට නේ. ඉන්න පොඩ්ඩක් මම එන්න කියලා දැන් අපි මේ ආයෝජන සඳහා ඉහළ ප්‍රතිලාභ කියන කොටස තමයි කතා කරේ. දැන් මම කිව්වේ සාමාන්‍යයෙන් අවදානමයි පළදා අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. කියන්නේ හයි රිස්ක් එක නම් හයි රිටර්න් එකක් තියෙනවා. ලෝ රිස්ක් එක නම් ලෝ රිටර්න්. සාමාන්‍ය පිළිගැනීම මේකයි. නමුත් ඔයගොල්ලෝ දන්නවා මේ විස්තර කරන් ආව භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර වෙන රාජ්‍ය සුරකුම්පත් වල අවදානම අඩුයි. අවදානමින් තොර ආයෝජනයක් කියලා අපි කියවනේ. අවදානමින් තොර ආයෝජනයක් කියලා කියන්නේ රජය මේ මුදල් ආපසු ගන්න බැඳලා ඉන්න නිසා කිසිම අවදානමක් නැහැ. no risk at all. අවදානම 0. කිසිම අවදානමක් නැහැ. නමුත් මේක රිටර්න් එක ඉහළයි. මේකට හොඳ රිටර්න් එකක් ප්‍රතිලාභයක් ලැබෙනවා. අන්න එතරම් මේකේ තියෙන වෙනස. මේ සුරකුම්පත් වල තියෙන වෙනස ඒකයි. වෙන අවස්ථාවල හොඳ රිටර්න් එකක් ගන්න හොඳ ලොකු රිස්ක් එකකටත් මුහුණ දෙන්න ඕන. නමුත් මෙතන රිස්ක් එක නැතුව රජය විසින් ණය ගන්න නිසා රජය කවදාවත් ණය ගෙවීම පැහැර හැරලා නැහැ. ඒ නිසා හොඳ රිටර්න් එකක් එනවා. ඒ වගේම හොඳ අවදානමකුත් නැති තරම්. ඇත්තටම නැහැ. රිස්ක් ෆ්‍රී 0 රිස්ක් එක 0. අන්න ඒක මෙතන තියෙන විශේෂය. ඒකයි කියන්නේ අඩු අවදානමකට අඩු පළදාවක් කියන න්‍යායාත්මක සංකල්පයට විරුද්ධයි. ඒ කියන්නේ මෙතන අවදානම අඩුයි. නමුත් අඩු පළදාවක් නෙවෙයි වැඩි පළදාවක් ලැබෙනවා. අවදානම අඩු වුවත් රජයේ සුරකුම්පත් මගින් වැඩි පළදාවක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි මට කියන්න ඕනකම තියෙන්නේ. මම ඇඳලා පෙන්නනම් මේගොල්ලෝ මං ගෙන්නේ කොහකට හරි. මෙතන මොනවා හරි මේ එක මේ ප්‍රශ්නයක් නිසා මේක පේන්නේ නැතුව ගියේ. ඉන්න මං ආයෙත් පස්සේ අපි පැහැදිලි කරගමු. ඊළඟට වෙළඳ පොලේ ඇති අනිකුත් උපකරණ වල වඩා ඉහළ පළදාවක් සපයනවා. ඒ කියන්නේ වෙළඳ පොලේ තියෙන අනිකුත් උපකරණ වලට වැඩිය ඉහළ පළදාවක් සපයනවා. ඒ කියන්නේ අනිකුත් වෙන ආයෝජන උපකරණ වලදී මේකේ ලොකු රිටර්න් එකක් එනවා. යීල්ඩ් එකක් එනවා. පළදා අනුපාතය අඩු වෙන විට ප්‍රාග්ධන ලාභ උපයන්න පුළුවන්. ඒක මොකද්ද වෙන්නේ කියලා. පළදා අනුපාතය අඩු වෙනකොට ප්‍රයිස් එක වැඩි වෙනවා. පළදා අනුපාතය වැඩි වෙනකොට ප්‍රයිස් එක අඩු වෙනවා. එතකොට ලාභ මෙතන ප්‍රාග්ධන ලාභ උපයනවා කියන්නේ අපි කෙනෙක් ඉන්වෙස්ට් කරන මුදලට වඩා පළදාගේ අඩු වෙනකොට ඒ භාණ්ඩාගාර වැඳුම් කරේ මිල වැඩි වෙනවා. එතකොට වෙළඳ පොලේ විකුණන්න පුළුවන්. එතකොට ප්‍රාග්ධන ලාභ ගන්න පුළුවන්. මම ඒක අර නෝට් එකේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. එතකොට මේ නෝට් එක සාකච්ඡා කරලා දෙක බලන්න පුළුවන්. දැන්ට මතක තියාගන්න මේක ඉහළ පළදාවක් ලැබෙනවා අනිකුත් උපකරණ වලට වැඩිය. රයිට්? ඊළඟට කල් පිරණතෙක් තබා ගනී නම් පොලිය සහ පරිණත වීමේදී මුදල් ආපසු ලැබේ. ප්‍රාග්ධන ලාභ නැහැ. ඒ කියන්නේ මේක බැචුව වෙනකන් තියාගන්න භාණ්ඩාගාර බිල්පත් පොලිය ලැබෙනවා. ඒ වගේම දැන් අපි කිව්වා භාණ්ඩාගාර බිල්පතක් නම් මුලින් ආයෝජනය කරන්නේ මේ ඩිස්කවුන්ට් රේට් එක. උදාහරණයක් වශයෙන් දින 364 වාර්ෂික වසරක භාණ්ඩාගාර බිල්පත් සඳහා 8 නම් පොලිය අනුපාතය 92යි ආයෝජනය කරන්නේ. එතකොට පරිණත වීමේදී රුපියල් 100ක මුදලකුත් ලැබෙනවා. ඒ වගේ ඒක තමයි පොලිය වෙන්නේ. පොලිය සහ පරිණත වීමේ මුල් මුදල ආපසු ලැබෙනවා. ප්‍රාග්ධන ලාභිකුත් කිසිම අවස්ථාවක ඇති වෙන්නේ නැහැ. ඕක තමයි ওই ටික තමයි මේකේ ලැබෙන ඉහළ ආයෝජන සඳහා ඉහළ ප්‍රතිලාභ කියලා කියන්නේ. රයිට්? එතකොට අපි ඉස්සරහට කතා කරන් යන්
ඊට බදු සහන මේවට රජය විසින් මේ ආයෝජන දිරිමත් කරන්න පොලි ආදායම මේ ලැබෙන පොලි ආදායම සහ ආපසු ගෙවීමේ රඳවා ගැනීම බද්දට යටත් කරන්නේ නැහැ. ඒ කියන්නේ සමාගම් නොවන අයගෙන් රඳවා ගැනීම බද්ද යටත් කරන්නේ නැහැ. එතකොට ඒක තවත් වාසියක්. ආයෝජනයේ මත මුද්‍ර බද්දක් ආය කරන්නේ නැහැ. ඒක තවත් වාසියක්. right? ආයෝජන ලැබෙන ප්‍රතිලාභ තමයි ඔය ඔක්කොම. ඊළඟට ප්‍රාග්ධන ලාභ ආදායම් බද්දෙන් නිදහස. අර මම කිව්ව කලින් කිව්ව ප්‍රාග්ධන ලාභ. කොහොමද මේ ප්‍රාග්ධන ලාභ එන්නේ? පරදා අනුපාතයේ අඩු වැඩි වීම වල ප්‍රාග්ධන ලාභ ලබා ගන්න කොහොමද කියන එක සම්බන්ධව අපි ඒ නෝට් එකත් එක්ක කතා කරනවා. දැනට මතක තියාගන්න එවැනි ප්‍රාග්ධන ලාභ ආවම ඒවත් ආදායම් බද්දෙන් නිදහස. ආයෝජන මත මුද්‍ර බද්දක් අය කරන්නේත් නැහැ. හලෝ මේ කවින්ට පොඩ්ඩක් එනවා මේකේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ ළමයින්ට. හරියට මම එනවා. ඊළඟට පොලි ආදායම් සහ අපසු ගෙවීම රඳවා ගැනීම බද්දට යටත් වෙන්නේ නැහැ. ඔය වශයෙන් ඔය ආදී වශයෙන් බදු සහනක් තියෙනවා මේකට. right? පොඩ්ඩක් මේකේ මේ ස්ක්‍රීන් මම මේ බෝඩ් එකේ අදින්න ගියා. පොඩ්ඩක් මේක මේ මම කතා කරන එක ඇහෙනවද ඔයගලන්ට? රෙස්පොන්ස් කරන්න ඕගොල්ලෝ. කවුරුත් රෙස්පොන්ස් කරන්නේ නැහැ නේ. මෙන්න මේ ස්ක්‍රීන් එකේ රෙස්පොන්ස් කරන එක පේනවද? පේන්නේ නැහැ නේ. ඒකට ගියාම. ඔයගලන්ට දැන් පේනවද මේ බෝඩ් එක පේනවද කියන්නේ? බෝඩ් එකේ මම අඳින එක මට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒකයි මම ඉස්සෙල්ලා මේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ දැන් ඔයගොල්ලෝ පේන්නේ නැති කියන නිසා මම මේ කතා ගෙන්න ගත්තා මේ කට්ටියට. මොකද්ද ප්‍රශ්නේ කියන්නකෝ හරියට? කතා කරන්නකෝ. ලියලා තියෙන එක පේන්නේ නැහැ සර්. පැහැදිලි නැහැ. පේන්නේ නැහැ. ඒ කියන්නේ පේන්නේ නැහැ කියන්නේ මොනවත්ම පේන්නේ නැද්ද නැත්නම් පැහැදිලිමද? පැහැදිලිමදිකමක් තියෙන සර්. පැහැදිලිමද? රයිට් හරි. පොඩ්ඩක් දැන් මේ මොකක්ද දැන් අපිට බලන්න. පොඩ ස්ලෝ වෙන මේ අවස්ථාවේ. ආ. ඒක පොඩ බලන්න. හයි ගයි. නේ? හරි. දැන් මම නෝට් එකට ගියොත් පොඩ්ඩක් ඉන්න. දැන් ඔයගොල්ලෝ නෝට් එක පේනවද? නෝට් එක පේනවද දැන්? දැන් ටෙක්නිකල් එරර් එකක් තියෙනවා පොඩ්ඩක් ඒක මේක හදන්න ඕන. මට කියන්නකෝ මේ නෝට් එක පේනවද? පේනවා. ඒක පේනවා. පේනවා. රයිට්. ඕකේ. එහෙනම් අපි මේ කතා කරගෙන බෝඩ් එක ගැන පොඩ්ඩක් පස්සේ කරමු. මොකද මෙහි පොඩි කාර්මික මේ ටෙක්නිකල් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි හදන්න අපි මේක කතා කරමු. රයිට්. හරි. දැන් මම කතා කරගෙන ආවේ ආයෝජන සඳහා ඉහළ ප්‍රතිලාභ. රයිට්. දැන් පේනවනේ ඔයගලන්ට? හරි. එතකොට ආයෝජන සඳහා ඉහළ ප්‍රතිලාභ. මම කියාගෙන ආවේ අඩු අවදානමකට අඩු පළදාවක් කියලා තමයි න්‍යායාත්මක සංකල්පය. සාමාන්‍යයෙන් මම කියාගෙන අඳින්න උත්සාහ කරේ බෝඩ් එකේ ඒක. ඒ කියන්නේ high risk high return low risk low return. නමුත් අපි දන්නවා මේ බණ්ඩාගාර රාජ්‍ය සුරකුම්පත් වල අවදානම අඩුයි. අපි ඒක මොකද අවදානම අඩු වෙන්නේ කියලා මම පැහැදිලි කරගන්නවා. නමුත් රිටර්න් එක වැඩි. එතකොට මේ කියන සාම්ප්‍රදායික සංකල්පයට විරුද්ධයි මේක. ඒ කියන්නේ අවදානම අඩු නම් පළදාව අඩු වෙන්න උනට මේකේ අවදානම අඩුයි වගේ පළදාව වැඩි. ඒක තමයි කියන්නේ. එතන වෙළඳ පොලේ තියෙන අනිකුත් උපකරණ වලට ඉහළ පළදාවක් සපයනවා. මේකේ yield එක හොඳයි. එතන මොකද්ද මේ yield එක interest එකේ වෙනස කියන එක අපි අර අනික් පාඩමත් එක්ක මේක තව පාඩමක් තියෙනවා. ඒකෙදි මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ඊළඟට කල්පිරණත් එක්ක තබා ගැනීම පොලියයි යෝගේ පරිණතීමේදී මුල් මුදලයි. ඒක ලැබෙනවා. මම ඒක පැහැදිලි කරා උගලට right. ඊළඟට මෙන්න මේ කියන බදු සහනත් ලැබෙනවා. පොලි ආදායම සහ අපසු ගෙවීම රඳවා ගැනීම බද්දට රැත් වෙන්නේ නැහැ. සමාගම් නොවන ඉන්ඩිවිජුවල්ස් ළඟ පුද්ගලයන්ගේ. ආයෝජන මත මුද්‍ර බද්දක් අය කරන්නේ ප්‍රාග්ධන ලාභ ආදායම් බද්ද නිදහස. ඔය ආදි වශයෙන් වෙනස් වීම් තියෙනවා. මේවා තියෙනවා. ඊළඟට ඇපයක් ලෙස පිළිගත් උපකරණයක්. බණ්ඩාගාර රාජ්‍ය සුරකුම්පතක් කියන්නේ කොලැටරල් එකට පිළිගන්නවා. දැන් මෙහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙන ඕන වෙලාවක මේක ඇපේට තියලා ඕන වෙලාවක 90ක් දක්වා ණය ලබා ගන්නවා. මොකද මේක ඒ තරම් සුරක්ෂිත ඇපයක් ලෙස සුරක්ෂිතයි. මොකද රජය ගන්න ණය මුදලක් නිසා එකක් මේවා අවශ්‍ය නොගියා පැහැර අරින්නේ නැහැ කියන විශ්වාසය පිළිවෙල තියෙනවා. ඒ නිසා මේක මූල්‍ය ආයතන වලින් ණය ලබා ගැනීම සඳහා ආයෝජකයන් විසින් සුරකුමක් විදිහට යොදා ගන්නවා. කොලැටරල් එකක් විදිහට. රජය විසින් මුදල් ආපසු ගෙවීම සහතික වී ඇති බැවින්
ණය දෙන්නාට කිසිම අවදානමක් මේකදී ඇති වෙන්නේ නැහැ. ඒකයි ඔය තියෙන්නේ. ඔය අදහස් කරන්නේ ඒකයි. පැවරීමේ හැකියාව සහ ද්‍රෝශීලතාවය. මේ සුරකුප්පත් බණ්ඩාගාර බිල්පත් වෙන්න පුළුවන්. බණ්ඩාගාර බැඳුම් කරන මේවා පැවරීමේ හැකියාව. ඒ වගේම ඉහළ ද්‍රෝශීලතාවයත් අපි මුලින් කතා කරේ. මේ ආයෝජනයේ සහභාගීත්ව කාරණා සුරක්ෂිතභාවය, ද්‍රෝශීලතාවය, ප්‍රතිලාභ. දැන් ඔයගොල්ලෝ තේරෙනවා මේ රාජ්‍ය සුරකුම්පත් වලින් ඉහළ සුරක්ෂිතභාවයක් තියෙනවා. අවදානමක් නැහැ රජයේ නෑ මුදල් ගන්න නිසා. ඒ වගේම හොඳ ප්‍රතිලාභයක් තියෙනවා. ඒ වගේම මේ දැන් කතා කරන්නේ මේ පැවරීමේ හැකියාව සහ ද්‍රෝශීලතාවයකුත් මේ රාජ්‍ය සුරකුම්පත් වල තියෙනවා. ඒ කියන්නේ බණ්ඩාගාර බිල්පත් බණ්ඩාගාර බැඳුම් කරන වල තියෙනවා. කොහොමද ඒක තියෙන්නේ? මේ බිල්පත් සහ බැඳුම් කරන ද්විතීයික වෙළඳපොලේ වට්ටම් ගන්න පුළුවන්. මොකද සෙකන්ඩරි මාකට් එකක් තියෙනවා. මේ සෙකන්ඩරි මාකට් එකේ ඩිස්කවුන්ට් කරලා ඕන්ලාක මුදල් ගන්න පුළුවන්. හදිසියකට නම් මුදල් ගන්න පුළුවන්. ඒ නිසා ඒ ද්විතීයික වෙළඳපොළ නිසා ඒ කියන්නේ ප්‍රාථමික අලෙවි කරවන්න නම් මේ ද්විතීයික වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ නිසා මේකට හොඳ ද්‍රෝශීලතාවයකුත් තියෙනවා. එය ආයෝජනයකදී සැලකිලිමත් වෙන්න ඕන මූලික સિદ્ધාන්ත හැම එකක්ම රාජ්‍ය සුරකුම්පත් වලට තියෙනවා කියන දේ මට කියන්න ඕන. ඒ කියන්නේ සුරක්ෂිතභාවය මුදල තියෙන රජය ණය ගන්නේ රජය අප වෙනවා මේවා නැවත පියවනවා කියලා. ඒ වගේම ඒ කියන්නේ සුරක්ෂිතභාවය, ඒ වගේ ඉහළ පළදාව, yield, ඒ වගේම ඉහළ ද්‍රවශීලතාවය. සෙකන්ඩරි මේ ලක්ෂණ ඔක්කොම තියෙනවා මේ රාජ්‍ය සුරකුම්පත් වල. ඒතකොට මේක විශේෂ උපකරණ විශේෂයක් විශේෂයෙන්ම සලකා බලන්න ඕනේ. ඒකයි මට කියන්න ඕනේ. මේ සඳහා ප්‍රාථමික වෙළඳුන්ගේ සහාය නිරන්තරයෙන් විවෘතයි. ඒ කියන්නේ මේගොල්ලෝ තමයි ප්‍රයිමරි ඩීලර් සහාය මේ රෝල් එක කරන්නේ. පැවරීමේ ක්‍රියාවලිය ඉතා පහසුයි. ආයෝජකයන්ට අවශ්‍ය වැදගත් මූල්‍ය වෙළඳපොළ තොරතුරු ලබා දෙමින් ඔවුන් දැනුවත් කිරීමට ප්‍රාථමික වෙළඳුන් කැපෙලා ඉන්නවා. මේ ප්‍රාථමික වෙළඳුන්ගේ රෝල් එක තියෙන්නේ. ඒගොල්ලෝ හරහා මේ ක්‍රියාවලිය පහසු කරනවා. ඒ වගේම ආයෝජනය කරන පුද්ගලයන්ට අවශ්‍ය වැදගත් මූල්‍ය වෙළඳපොළ තොරතුරු ලබා දෙනවා. ඒ වගේම ඔවුන් දැනුවත් කරනවා. ඒ සඳහා සෙකන්ඩරි මාකට් එකේ වැඩ කරද්දී ප්‍රාථමික වෙළඳුන්ගෙන් ලොකු සේවාවක් වෙනවා. මූලික නිකුතේදී මහා බැංකුවේ මිලදී ගන්නවා වගේම ද්විතීයික වෙළඳපොළෙත් මේගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. කල්පිරීමට පෙර වුවද මුදල් බවට පත් කරගත හැකි. ඒ නිසා සුරකුම්පතේ පරිණත කාලය තරම් වැදගත් වෙන්නේ නැහැ. ඕන්ලාග මුදල් කරන්න පුළුවන් සෙකන්ඩරි මාකට් එකේ. එසේ නැතහොත් ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් දාන භාවිතා කරන රිවර්ස් රීපෝ මේ concept එක මොකක්ද කියනද අපි බලමු ඊළඟට කතා කරලා බලන්න ඕන. අපි මේ ඉස්සරහට තියෙනවා මොකද්ද මේ රීපෝ රිවර්ස් රීපෝ කියන්නේ? ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් කියන එක අපි පැහැදිලි කරනවා. ස්ථිර මුදල් ප්‍රවාහයක් ඇත. permanent cash flow එකක් තියෙනවා කියලා කියන්නේ මේක. මොකද්ද මේ? බාණ්ඩාගාර බැඳුම් කරනවා ආයෝජනය කරන අවස්ථාවේ සිට මාස 6කට වරක් පොලිය ලැබීම සහ කල්පිරුණට මුදල් ආපසු ලැබීම. ඔයගොල්ලෝ දන්නවා බාණ්ඩාගාර බැඳුම් කරනවා මාස 6කට වරක් කූපන් රේට් එක හම්බ වෙනවා. 10 බාණ්ඩාගාර බිල් කරනවා මාස 6කට 5 ගානේ ඒ ආයෝජනය කරන මුදලට සමාන ඒ කූපන් රේට් එක ලැබෙනවා. එතකොට ස්ථිර අරමුදල් ප්‍රවාහයක් එනවා මේගොල්ලන්ට මාස 6කට වරක්. ඊළඟ බාණ්ඩාගාර බිල්පත් වල නම් මුහුණත වටිනාකමින් වට්ටමක් සහිතව ආයෝජනය කරන්න ඕනේ. අපි කිව්වේ 8 නම් පොලිය 92යි ආයෝජනය කරන්න. කල්පිරීමේදී මුහුණත වටිනාකම ආපසු ලැබෙනවා. ඒක සම්පූර්ණ පරිණත මැචුරිටි එකදී ඒක ලැබෙනවා. එහෙනම් විචක්ෂණශීලී විවිධ කාල පරාසයන් හරි. ඒ කියන්නේ එකම කාලයකට නෙමෙයි. වසර 2 වෙන්න පුළුවන්, වසර 4 වෙන්න පුළුවන්, වසර 6, 8, 10, 12 ආදී වශයෙන් බැඳුම් කර. ඒ වගේම බාණ්ඩාගාර බිල්පතුත් දින 91, දින 180, දින 364 ආදී වශයෙන් ඒ කාල පරාසයන්ටත් වෙන වෙනම කඩලා ආයෝජනය කරන මෙතන මේ විවිධ සුරකුම්පත් කළමනාකරණය කිරීම තුළින් මේ විදිහට කාල පරාසයන් නිරන්තර මුදල් ප්‍රවාහයක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. හැමදාම කැෂ් ෆ්ලෝ එකක් ඕනම ආයතනයකට බැංකුවක් වෙන්න පුළුවන්, සමාගමක් වෙන්න පුළුවන්, මූලධනයක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට පර්මනන්ට් කැෂ් ෆ්ලෝ එකක් එන විදිහට මාස 6කට සැරයක්, මාස 3කට සැරයක්, ඒ වගේම සෑම මාසයකටම වරක් බණ්ඩාගාර බිල්පත් නම් ආදී වශයෙන් කල්පිරීමේදී එහෙම යොදාගත්තම ඒ විදිහට ආදායමක් ලැබෙන විදිහට මේවා සකස් කරගන්න පුළුවන්. ස්ථිර මුදල් ප්‍රවාහයක් වෙන සකස් කරන්න පුළුවන්. ඒක තමයි මේ ආයෝජනයේ ලැබෙන ප්‍රතිලාභ ප්‍රයෝජන. ප්‍රතිමිලදී ගැනීම සහ ප්‍රතිවිකුණුම් රීපෝස් and රිවර්ස් රීපෝ. ඒ concept එක අපි කතා කරන්න ඕන. බලමු මොකක්ද කියලා. ප්‍රතිමිලදී ගැනීම. ප්‍රතිමිලදී ගැනීම සහ ප්‍රතිවිකුණුම්. මේකේ ඉස්සෙල් ප්‍රතිමිලදී ගැනීම. රීපෝ transaction. මොකද්ද? සුරකුම්පත් දරන්නා විසින්. දැන් කවුද මේ සුරකුම්පත් දරන්නේ? ආයෝජකයෙක්නේ. කවුරු හරි මේ ආයෝජනය කරලා තියෙන පුද්ගල අපි දුන් සමාගමක්. ඒගොල්ලෝ මිලියන 100ක සුරකුම්පත් ඒගොල්ලෝ අතේ තියෙනවා. අන්න එහෙම සුරකුම්පත් දරන්නේ. එම සුරකුම්පත් යම් නිශ්චිත දිනයකදී එකඟ වූ මිලකට ආපසු මිලදී ගැනීමේ ගිවිසුම මත. අන්න ඒ වගේ සුරකුම්පත් දරන ආයතනයක්. බැංකුවක් වෙන්න පුළුවන්, කිසියම් සමාගමක් වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන්, මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්, වෙනත් පුද්ගලෙක් වෙන්න පුළුවන්. එහෙම දරන්නෙක් විසින් එම සුරකුම්පත් කිසියම් අනාගතයේ නිශ්චිත දිනකදී එකඟ වූ මිලකට ආපසු මිලදී ගැනීමේ ගිවිසුම මත ආයෝජකයාට විකිණීම.
ඒ වගේ තවත් ආයෝජනය කරන්න කැමති අයට අන්න එහෙම සුරකුම්පත් දරන අය ඒවා විකුණන්න පුළුවන්. ඒ ආයෝජනය කරන්න යම් ආයෝජකයෙකුට විකුණන්න පුළුවන් යම් එකක මිලකට අනාගතයේ දවස් 7කින් වෙන්න පුළුවන්, මාසෙකින් වෙන්න පුළුවන්, සමහරට ඕවර්නයිට් වෙන්න පුළුවන්. එක දවසකට වෙන්න පුළුවන්. එහෙම විකුණන. ඒතර කාල පරාසය එක් දිනක සිට මාස 10ක් දක්වා වෙනස් වෙන්න පුළුවන්. ප්‍රතිමිලි. ඔක තමයි ප්‍රතිමිලි කියන්නේ. ඒතර ප්‍රතිවිකුණන කියන්නේ ඔගේ අනික් පැත්ත. දැන් ප්‍රතිමිලදී ගැනීමක් කරන්න බලාගෙන කෙනෙක් ඒ තමගේ අතේ තියෙන සුරකුම්පත් ආයෝජනය කරන්න කෙනෙකුට අවස්ථාව දෙන්න නම් ඒක යාට දීලා සල්ලි මෙහාට ලබා ගන්න ඒකේ අනික් පැත්තේ ඉන්න ප්‍රතිවිකුණන කරන්න එක. ඒ වගේම තමයි සුරකුම්පත් නිශ්චිත දිනකදී නිශ්චිත මිලකට ආපසු විකිණීමේ ගිවිසුම යටතේ මිලදී ගැනීම කරයි නම් ඉතා පුළුල් සහ ද්‍රවශීලී වෙළඳපළක් තියෙනවා මේ ප්‍රතිමිලදී ගැනීම සහ ප්‍රතිවිකුණන. ඔයාලට මේක තේරෙනවා මොකද්ද මේ ප්‍රතිමිලදී ගැනීම ප්‍රතිවිකුණන කියන්නේ? එකම කාසිය දෙපැත්ත. ප්‍රතිමිලදී ගැනීම කියන්නේ සුරකුම්පත් දරන්නෙක් විසින් නිශ්චිත දිනයකදී එංගෝ මිලකට ආපසු මිලදී ගැනීමේ ගිවිසුම මත ආයෝජකයාට විකුණනවා. ආයෝජක මත ආයෝජනයකට විකුණනවා. ඒතර ආයෝජකයා සල්ලි සුරකුම්පත් දරන්න අතර එනවා. සුරකුම්පත් දරන්න නැති සාතික පත්‍ර ආයෝජක පැත්තට මාරු වෙනවා. ඒකම ආපහු රිවර්ස් වෙනකොට ප්‍රතිවිකුණන වෙනවා. ඒකම තමයි එකම කාසිය දෙපැත්ත කියන්නේ. ප්‍රතිමිලදී ගැනීම ප්‍රතිවිකුණන. right? ඔය තියෙන්නේ ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම මේ රූප සරණෙන් පැහැදිලි ගන්න එක. ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම. දැන් බලන්න මේක බැලුවම පේනවා. දැන් මේ කතා කරන තේරෙනවද ඔයගොල්ලන්ට? දැන් මම රූප සරණකින් පැහැදිලි කරන්න යන්නේ. දැන් බෝඩ් එක පේනවනේ ඔයගොල්ලන්ට. මේ ස්ක්‍රීන් එකේ පේනවනේ මේවා. ඔව් සර් පේනව නේද? ඔව් සර් right okay right. දැන් බලමු අපි මොන ප්‍රතිමිලදී ගැනීම ගිවිසුම පැහැදිලි කරන්න යන්නේ. දැන් බලන්න agreement to sell and buy back a security. agreement එක ගිවිසුමක් තියෙනවා විකුණන්න නැවත ආපහු මිලදී ගන්න සුරකුම්පත් security. මොකද්ද? මේ පැත්තේ වාඩිලා ඉන්න ආයෝජකයා. right බෑග් එකක් අතේ දැන් ආයෝජකයා. එයාලඟ සල්ලි තියෙනවා බෑග් එකේ දාලා. right ප්‍රාථමික වෙළෙන්දා ඉන්නවා මේ පැත්තේ. අර පුටුවේ අනික් පැත්ත ටිකක් මේසෙට අත් දෙක තියන් වාඩිලා ඉන්න ප්‍රාථමික වෙළෙන්දා. right එතකොට මේ පැත්තේ ආයෝජකයා ඉන්නේ. අර සල්ලි තියෙනවා. බෑග් එකේ සල්ලි තමයි තියෙන්නේ. ඒතර මෙයාලඟ තියෙන මේ සල්ලි යම් දවසක මේ ආපහු නැවත මේ සුරකුම්පත් මේ ආපහු මේ ප්‍රාථමික වෙළෙන්දා දෙන පොරොන්දු පිට සල්ලි දෙනවා ප්‍රාථමික වෙළෙන්දාට. ඒ කියන්නේ මේ මේසෙට අත් දෙක තියන් ඉන්නේ ප්‍රාථමික වෙළෙන්දා. එයා ළඟට සල්ලි යනවා. ඔය ඊතලෙන් පෙන්නන්නේ කොළ පාට මල්ලේ සල්ලි යනවා. වැලියු ඩේට් එකක් තියෙනවා. එතකොට එයා ළඟ තියෙන සිකියුරිටි සුරකුම්පත් ඊතලේ මේ පැත්තට දෙන මෙහාට ගමන් කරනවා. right එතකොට sales security. ඒ කියන්නේ සුරකුම්පත් අල්ලි ගන්නවා ප්‍රාථමික වෙළෙන්දා ආයෝජකයාට. එතකොට මුදල් යනවා ප්‍රාථමික වෙළෙන්දා ගාවට සහතික පත්‍ර යනවා ආයෝජකයා ගාවට. ඒක පැහැදිලි. යට පෙළේ තියෙන්නේ maturity date එකේදී ඒ කියන්නේ සතියක් වෙන්න පුළුවන්. සතියේ දවසේ ඉඳලා එක් දවසේ ඉඳලා මාස 12 දක්වා කාල පරාසයක මේ ට්‍රාන්සැක්ෂන් වෙන්න පුළුවන්. එතකොට ඒ කාල සීමාව තුළ ඕන වෙලාවක මේ maturity date එකේ මාසයක් වෙන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන්, එක දවසක් වෙනවා නැවත සල්ලි මේ පැත්තට එනවා buyback security එක ආපහු security එක ගන්නවා කවුද ප්‍රාථමික වෙලෙන්දා. ගන්නකොට සල්ලි ආපහු මෙහාට යනවා. එතකොට ආයෝජකයාට යම් ආකාරයක ප්‍රතිලාභයක් එක තමයි මුදල් ආපහු යන්නේ. ඒ සතියට හෝ මාසෙට හෝ ඒ කාලෙට. එයා මුදල් ආයෝජනයකට රිටර්න් එකක් යන්නේ. ඕක තමයි ප්‍රතිමිලදී ගැනීම ගිවිසුමක වෙන්නේ. දැන් මම හිතන්නේ මේ රූප සරණේ ඕන එක පැහැදිලි වෙනවා. right buyback security. දැන් බලන්න මේ ප්‍රතිවිකුණුම්. ඕකේම අනික් පැත්ත. ඔය අර කිව්ව ප්‍රතිමිලදී ගැනීම ප්‍රතිවිකුණුම් කියන්නේ ඒක අනික් පැත්ත. agreement to buy and sell back a security. ඒ අනික් පැත්ත. මෙතන ඒ වගේම ආයෝජකයා ඉන්නවා. මේ පැත්තේ ප්‍රාථමික වෙලෙන් ඉන්නවා. ඔය අත් දෙක තියන් ඉන්නේ මේසෙට ප්‍රාථමික වෙලෙන්දා. මේ පැත්තේ සල්ලි බෑග් එකක් එක ඉන්නේ සල්ලි තියන් ඉන්නේ ආයෝජකයා. එතකොට අනාගත දිනයක් තියෙනවා වැලියු ඩේට් එක. එතකොට මේ පැත්තේ ප්‍රාථමික වෙලෙන්දාගේ සල්ලි ලැබෙනවා ආයෝජකයාට. මෙයා ළඟ තියෙන සහතික පත්‍ර කියනවා ප්‍රාථමික වෙලෙන්දාට. buy securities කවුද ගන්නෙ? ප්‍රාථමික වෙලෙන්දා. ආයි අර maturity date එකේදී සහතික ටික මෙහාට යනවා සල්ලි මෙහාට එනවා. sales back security. ආපහු security වල සල්ලි මේ පැත්තට දෙනවා. එතකොට ඒකට යම් පොලියක් මෙයා ආය කරනවා. කවුද? ප්‍රාථමික වෙලෙන්දා. ඔක තමයි ප්‍රතිවිකුණුම් ගිවිසුම. ඔක පැහැදිලි ඇති. මේක පැහැදිලිද? මේක පැහැදිලි වෙන්න ඕන. ඊටම නිරවුල්ව ප්‍රොෆෙසර් මගේ පැහැදිලි කරන ප්‍රතිමිලදී ගැනීම ප්‍රතිවිකුණුම්. රීපෝ රිවර්ස් රීපෝ. මේ ට්‍රාන්සැක්ෂන් එක පැහැදිලි නේද? ඔය ප්‍රාථමික වෙළෙන්දෝ හරහා මේක වෙන්නේ. ඒතර සුරකුම්පත් වෙන්න බලේ මේ දේවල් වෙනවා. මේක දෙන්නේ සෙකන්ඩරි මාකට් එකේ. ඒවා ඔයගොල්ලෝ මේ දේවල් දැනගන්න ඕන. අපි මේවා ගැන තවදුරටත් කතා කරන පාඩම් වලත් ඉස්සරහට කතා කරනවා. මේ මූලික දේවල් ටික තමයි ඔයගොල්ලන්ට කතා කරන්නේ. right? clear නේද? right. පැහැදිලි සර්. හරි okay thank you. right.
ප්‍රතිවිකුණුම් ගිවිසුම්. ඊළඟට ඉස්සරහට යනවා. කෙටි කාලීන ආයෝජන සහ මුදල් අවස්ථාන් සපුරාගත. මොකක්ද මේ වගේ ලැබෙන මේ රීපෝ රිවර්ස් රීපෝ ට්‍රාන්සැක්ෂන් වලින් ලැබෙන ප්‍රතිලාභ මේ තියෙන්නේ. මේවා විභාගේ මම දැක්ක අහලා තියෙනවා. හරිද? ප්‍රතිවිකුණුම් ප්‍රතිමිලදී ගැනීම ප්‍රතිවිකුණුම් වල ලැබෙන ඒ එකක් දෙකම එකට නෑ වෙන් කරලා අහනවා. ප්‍රතිවිකුණුම් නැත්නම් ප්‍රතිමිලදී ගැනීම. ඒවයි මොකද්ද අදහස් කරන්නේ මොකද්ද ඒකෙන් ලැබෙන වාසි කියලා මහාන වෙලා තියෙනවා විභාගේ. මොනවද ගන්න පුළුවන්. කෙටි කාලීන ආයෝජන සහ මුදල් අවස්ථාන් සපුරාගත කියනවා. මේකෙන් වෙන්නේ මොකද්ද? ප්‍රතිමිලදී ගැනීම යනු කෙටි කාලීන මුදල් අවස්ථාන් සපුරා ගැනීමේ මාර්ගයක්. ඒ කියන්නේ short term funding requirements fulfill කරන්න පුළුවන්. එහිදී සුරකුම්පත් දරන්නා විසින් එම සුරකුම්පත් යම්කිසි නිශ්චිත දිනයකදී එකනෝ මිලකට ආපසු මිලදී ගැනීමේ ගිමත ආයෝජකයාට විකිණීම කරනවා. විකිණීම කරාන් පස්සේ සහතික සුරකුම්පත් දරන ප්‍රාථමික වෙළඳ ගාන ආයෝජකයාට යනවා. ආයෝජක සල්ලි ටික ප්‍රාථමික වෙළඳ ගානට එනවා. එතකොට යාට අර මුදල් අවස්ථාවක් කෙටි කාලීනව සම්පූර්ණ වෙනවා. ඒක නෙවෙයි ප්‍රතිවිකුණුම් කියන්නේ අනිත් පැත්ත. යනු කෙටි කාලීන ණය ලබා දීමේ ක්‍රමයක්. ඒ වගේම මේකෙදි කරන්නේ සහතික පත්‍ර ප්‍රාථමික ණය ලබා මුදල් ලබා දෙන්න අනිත් පැත්තේ ඉන්න පුද්ගලයාට. සමාගමට වායද. එතකොට ඒක ණය ලබා දීමේ ක්‍රමයක්. අර ප්‍රතිමිලදී ගැනුම් කියන්නේ කිරීමේ ක්‍රමයක්. මේක ණය ලබා දීමේ ක්‍රමයක්. මේදී සුරකුම්පත් නිශ්චිත දිනයකදී නිශ්චිත වෙලකට ආපසු විකිණීමේ ගිවිසුම යටතේ මිලදී ගැනීම සිදු වෙනවා. මේක හරියම පැහැදිලි, හරියම සරලයි. ඕගොල්ලන්ට මම හිතන්නේ පැහැදිලි වෙනවා. ඕක තමයි ඔකෙ වෙන්නේ. කෙටි කාලීන ආයෝජනය කරන අවස්ථා ලැබෙන වගේ අරමුදල් අවස්ථා ණය අවස්ථාන් මේ දෙකෙන් දෙපැත්තට සම්පූර්ණ වෙනවා. ප්‍රාථමික අලෙවිකරු ක්‍රමය primary dealer system අපි දැන් නෝට් එකේ තියෙන එක අපි කතා කරන්න ඕන. ඊළඟ බලමු මොකද ප්‍රාථමික අලෙවිකරු සිස්ටම් කියන්නේ. අන්න රූප සරහන් වල පෙන්නපු විදිහට සියලුම සොරකුම්පත් භාණ්ඩාගාර බිල්පත් වෙන්න පුළුවන්, භාණ්ඩාගාර බැඳුම් කර වෙන්න පුළුවන්. නිකුත් කිරීම ශ්‍රී ලංකා මහා බැංකුව පත් කර ඇති ප්‍රාථමික වෙළඳුන් මගින් නිකුත් කරනවා. රයිට්. මේ අර්ථයේ ප්‍රාථමික වෙළඳුන් 15ක් පත් කරලා ඉන්නවා. දැන් මේනකොට හරියටම ඉන්න ගාන කොච්චර ඉන්නවද කියන එක මම ඔයගලන්ට වෙනම සරහනක් ලැබෙන්න සලස්වනවා. ප්‍රාථමික වෙළඳුන් කොච්චර ඉන්නවද කියලා වෙනම ලැබෙන්න සලස්වනවා. රයිට්. ඒක තමයි ප්‍රාථමික වෙළඳුන් රෝල් එක. ඔයගොල්ලෝ තව රෝල් එකක් කරනවා ද්විතීයික වෙළඳ පොලේ උදව් කරනවා අර මුදල් සම්පාදනය කරන ණය දෙන්න ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම ප්‍රාථමික වෙළඳුන් මහ බැංකුව සමග මේ ප්‍රයිමරි ඔක්ෂන් වලදී මේවා අරගෙන බල්ක් පිටින් අරගෙන ද්විතීයික වෙළඳ පොලේ කුඩා ප්‍රමාණයෙන් සොරකුම්පත් අලෙවි කරනවා. ඒ වගේම මාකට් එක හොඳට ස්මූත්ලි ෆන්ක්ෂන් වෙන්න මේගොල්ලෝ උදව් කරනවා. ඒ වගේම මේගොල්ලෝ මහ බැංකුවත් එක්ක නිරන්තර සම්බන්ධකම් පවත්වනවා. මුදල් අපි දැන් ඉස්සරහට කතා කරන නිමිති මුදල් තරයවකරුවන් හරහා අර මුදල් සම්පාදනය කරන මේ සොරකුම්පත් මිලදී ගන්නවා. ඒ දෙන විශාල කාර්යභාරයක් මේ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් සිද්ධ වෙනවා. ඒක ඔයගොල්ලෝ තේරුම් ගැනීම අවශ්‍යයි. අපිට මම හිතන්නේ මේ PowerPoint එක ඔච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට මම කැමතියි ඔයගොල්ලන්ට මේ ටික පැහැදිලි නේද ඔයගොල්ලන්ට? ක්ලියර්. අපි සරල දල අදහසක් ගත්තා. රාජ්‍ය සොරකුම්පත් කියන්නේ මොනවද? භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනවද? භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ මොනවද? ඒවයි ආයෝජනය කිරීමේ වාසි මොනවද? ප්‍රතිමිලදී ගැනීම ප්‍රතික්‍රම ගිවිසුම් කියන්නේ මොනවද? ඒකේ වෙන ඵල ප්‍රයෝජන වාසි මොනවද කියන එක පිළිබඳව සහ ප්‍රාථමික අලෙවිකරුවන් කියන්නේ කවුද කියන එක පිළිබඳව පොඩි සරල සංක්ෂිප්ත අදහසක් අපි ලබා ගත්තා. මේක ක්ලියර්ද ඔක්කොටම දැන්? මේ කතා කරපු ටික ක්ලියර්ද? ඒක ක්ලියර් වෙන්න ඕන ඔයගොල්ලන්ට. රයිට්? ඒක පැහැදිලි වෙන්න ඕන. මතන පැහැදිලි. රයිට්. රයිට්. ඔව් රයිට්. නෑ කට්ටිය කියනවා රයිට් ඒක හරි. පියුමි සඳුනිකා රයිට්. ඕකේ. ප්‍රශානි රයිට්. Danushka, right? Right. Udeshika. Udeni. Right, okay. Clear. හරි. අපි දැන් මම කැමති ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්න මෙන්න මේ සටහන් දෙකට. මොකද්ද මෙන්න මේ කියුව වෙන එකක් මෙන්න මේක. right? මේ දැන්වීම. right? මොකද්ද මේ දැන්වීම? notice to public. ශ්‍රී ලංකා මහා බැංකුවෙන් දාපු දැන්වීමක් සාමාන්‍ය මහ ජනතාවට. Licensed finance companies authorized to mobilize deposits from public. සාමාන්‍ය මහ ජනතාවගෙන් තැන්පත් ලබා ගැනීම සඳහා අවසර තියෙන අධිකාරීමේ බලය තියෙන finance company මුදල් සමාගම් as at 30th 9/2020 ගිය අවුරුද්දේ සැප්තැම්බරේ ඔක්තෝබර් 9 වෙනි මාසේ 30 වෙනිදාට වෙන විට බලයලත් මුදල් සමාගම් ලයිස්තුව finance companies right කවුද කියන එක මේකේ දාලා තියෙනවා මේ ඉන්නේ
අලුත්ම ලයිස්තුව මේක ලයිසන් ෆයිනෑන්ස් කම්පැනිස් ඉන් ඇල්ෆබෙටිකල් ඕඩර් එකකට මේ තියෙන්නේ අකාරාදී පිළිවෙල තියෙන්නේ මෙතන තියෙනවා සමාගම් 38ක් වැලිබල් ෆයිනෑන්ස් අන්තිමටම තියෙනවා මේකෙන් අදහස් වෙන්නේ ඒ අකාරාදී පිළිවෙල නිසා VU VW එහෙම නෙන්නේ පල්ලෙහාට ඒ අකාරාදී පිළිවෙල තියෙන්නේ මේකෙන් අදහස් වෙන්නේ කිසිම ලෙසකින් මේ තියෙන පිළිවෙල තමයි හොඳ සාර්ථකම පිළිවෙල කියලා හරිද නමුත් මේ වගේ මේ සෑම ආයතනයක්ම ඒගොල්ලන් ක්‍රෙඩිට් රේටින් එකක් දීලා තිනවා ඒ ක්‍රෙඩිට් රේටින් ඉන්ස්ටිටියුෂන්ස් ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් තියෙනවා ඒගොල්ලෝ සුපරීක්ෂණයට ලක් කරනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නෝන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂවරයා කණ්ඩායමක් ගිහිල්ලා ඔන් සයිඩ් එක්සැමිනේෂන් ඔෆ් සයිඩ් සර්වයිලන්ස් සේවා කරනවා කළා ඒගොල්ලන්ගේ අඩුපාඩු තියෙනවා පෙන්ලා දෙනවා හදන්න උදව් කරන හදාගන්න උදව් කරන ඒ ආදී වශයෙන් සියලුම දේවල් කරනවා එතකොට මේගොල්ලන්ට ශ්‍රී ලංකා මහා බැංකුවේ ලබා දෙන ප්‍රසිද්ධ නොකරන අභ්‍යන්තර රේටින් ඒ කියන්නේ ඉන්ටර්නල් රේටින් සිස්ටම් එකකට තියෙනවා මේගොල්ලන් හොඳම වර්ගීකරණයකුත් තියෙන එක ප්‍රසිද්ධ කරන්නේ නැහැ. එහෙම ප්‍රසිද්ධ කරොත් එහෙම හොඳම වර්ගයේ සමාගම් වලට වාසියකුත් අනිත් අයට ආවාසියකුත් වෙනවනේ. ඒ නිසා මොනම ලෙසින් ප්‍රසිද්ධ කරන්න ඒගොල්ලන්ගේ පරිපාලනමය කටයුතු සඳහා මහා බැංකුවේ කාර්ය කටයුතු සඳහා පමණක් ඒක භාවිතා කරනවා සහ අවශ්‍ය කරන උපදෙස් මඟ පෙන්වීම මෙහෙයවීම මේගොල්ලන්ට ලබා දෙනවා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ලයිසන් ෆයිනෑන්ස් කම්පැනි. මේක මම හිතන්නේ ඕක හැමෝම බලා ගන්න මේක හැමෝටම ලැබිලා තියෙනවා මම මේක ඔයගොල්ලන්ට දෙන්න නිසා නෑ මේක උපුටලා ගත්තේ රයිට් මේක තියෙනවා මේ තියෙන්නේ යටින් දාලා තියෙනවා තව විස්තර වගේ මෙතෙන් ඩිරෙක්ටර් ඩිපාර්ට්මන්ට් ඔෆ් සුපර්විෂන් ඔෆ් non bank finance institutions central bank of sri lanka කියලා එහෙම විස්තර දාලා තියෙනවා ටෙලිෆෝන් නම්බර මේකේ අර්ථ දාලා තියෙනවා non compliant with the minimum capital adequacy requirements අපි මේ minimum capital adequacy ratio කියන requirement එක අපි කතා කරන්න තියෙන ඉස්සරහට තාම කතා කරලා නැහැ කියන්නේ අවදානමත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය මේකට සිංහලෙන් කියන්නේ risk weighted capital adequacy ratio කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. එතන minimum capital adequacy requirement කියලා එකක් තියෙනවා. අපි ඒක regulars එකකින් පනවලා තියෙනවා. And the company has been given time extension to rectify the non compliance. ඒ කියන්නේ අනුකූල නොවන තත්ත්වය අනුකූලත බවට හරව ගන්න තව ඒගොල්ලන්ට extra given time extension එක තව කාලයක් ලබා දෙනවා right non compliant with the minimum capital adequacy requirement and the company is yet to submit a feasible capital augmentation plan capital augmentation plan කියන්නේ ඒ වගේ ඒ කවුද කියන තමයි මේ මාක් කරලා තියෙනවා ඉස්සරහා මේ මාක්ස් දාලා තියෙන එක තරුවයි තරු දෙකයි ඒ ආදී වශයෙන් දාලා තියෙන ඒ කවුද ඒ කම්පැනි කියලා right extension දීලා තියෙන කවුද augmentation plan that deal in notice of cancellation of the license issued to carry on finance business under the Finance Business Act number 42 of 2012 has been issued to Singaputra Finance PLC by the Monetary Board of the CBSL. However, in terms of the provisions of the Act, Monetary Board decided to provide SINF with an opportunity to implementation the proposed capital augmentation plan within the time frame stipulated. එතන plan එක දෙන්න කාලෙකුත් දීලා තියෙනවා සහ මෙහෙම තත්ත්වයක් තියෙනවා ඒගොල්ලන්ගේ notice of cancellation of the license issued to carry on finance business. ඒ කියන්නේ මුදල් ව්‍යාපාර කරන යාමේ ලයිසන්ස් බලපත්‍රය cancel කරලා දෙනවා right ඒගොල්ලන්ට ඒ කවුද කියලා පේනවා සිංගප්පූරු කියලා දාලා තියෙනවා ඊළඟට යටින් දාලා තියෙනවා note license finance companies that are non-compliant with minimum capital adequacy requirement are indicated above as it poses a significant risk to the depositors. අන්න ඒක මේවා මුදල් තැන්පත් කරන්නන්ට ලොකු අවදානමක් තියෙනවා කියන එක තමයි කියන්නේ. ඒක මහජනතාව දැනුවත් කිරීම මේ කරන්නේ. එතකොට මේ දැන්නින් දැම්ම මිනිස්සු මොකද මේක සිංහලෙනුත් දානවා. ඉංග්‍රීසියෙනුත් දානවා. දෙමළෙනුත් දානවා. ප්‍රධාන මාධ්‍යයන්ගේ සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යවලින් දානවා. මේවා කියවන්න ඕනේ මිනිස්සු. ඕගොල්ලෝ අඩුතරම කියනවා මේවා. ඕගොල්ලෝ දැකලා තියෙනවද මේ වගේ දැන්නේ? මහා බැංකුවෙන් දාන්න. right? දැකලා තියෙනවද? දැකලා තියෙනවද මේවා? මේ දැන්නේ දැකලා අනිවාර්යෙන් අර මම කියන ෆයිල් එකට මේවා ගන්න ඕන ඕගොල්ලෝ. right? මේ දැන්නීම් ගන්න ඕන. බණ්ඩාගාර බිල්පත් බණ්ඩාගාර බැනුම් කර වෙන්දේසි වල නෝටිස් ගන්න ඕන ෆයිල් එකට මේ මහා බැංකුවේ මේ දැන්නීම් ගන්න ඕන. එතකොට අලුතෙන්ම ලයිසන් දීලා තියෙන කම්පැනි කවුද? ලයිසන් කැන්සල්ලා තියෙන කාගේද? මොන හරි ඔග්මන්ටේෂන් ප්ලෑන් දෙන්න ඕන කවුද? මොන ටයිම් ෆ්‍රේම් එකක් දීලා තියෙන කාටද කියලා ඔක්කොම මේකේ සඳහන් වෙනවා. මිනිස්සු දැනගන්න ඕන. දැනගෙන තමයි ආයෝජනය කරන්න ඕන. ඒ අවදානම තමයි ඔකින් කියන්නේ. right? right. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. right? හරි.
ඊළඟට අපි ඉන්නේ මේකේ right ඊළඟ මේකේ මේ දැන්වීමේ අපි තව කොටසක් අපි තව ටිකක් බලන්න තියෙනවා ඒකේ මුල හරිය තව මේ දැන්වීම තියෙනවා යම් දේවල් කියලා මෙතින් public asset 30/9/2020 the Central Bank of Sri Lanka regulates and supervises licensed finance companies in terms of provisions of the Finance Business Act number 42 of 2011 FBA Finance Business Acting ලැබිච්ච ප්‍රතිපාදන අනුව තමයි ශ්‍රී ලංකා මහා බැංකුව මේ ආයතන නියාමනය කරන්න හා ආදීක්ෂණය කරන්න and directions issued to promote safety and soundness of the overall financial sector සමස්ත පද්ධතියේම ආරක්ෂා සඳහා මේ වසඳා යම් විධානයන් නියෝග නිකුත් කරලා තිනවා. However, regulations and supervision of the CBSL doesn't necessarily prevent the failure of any financial institution including licensed finance company. මේකෙන් අදහස් වෙන්නේ මේ මොන හේතුවක් නිසාවත් මේවා ආයතන බංකොලොත් බවට පත් වෙන්නේ නැහැ කියලා. ෆේල් වෙන්නේ නැහැ කියන අදහස් වෙන්නේ නැහැ කියන කියන්නේ. CBSL has the power to take different regulatory actions to licensed finance companies in the event of any non-compliance with prudential requirement. Again, prudential requirement කියන්නේ සිංහල වචන මට එකපාරට එන්නේ මේ විචක්ෂණ නියමයන් prudential requirement විචක්ෂණ නියමයන් විචක්ෂණ විධානයන් ඒවට comply වෙන්නේ නැත්නම් සමහර වෙනස් වූ ආකාරයේ action ගන්න පුළුවන්. The management of the licensed finance companies has the ultimate responsibility. ඒගොල්ලන් වකීමක් තියෙන to operate them in a safe and sound manner. ඒ කියන්නේ සුරක්ෂිත හා ශක්තිමත් ආකාරයෙන් while complying with regulatory and supervisory requirements of the CBSL. මේගොල්ලන්ගේ central bank එකේ නියාමන වැඩ කරන ගමම ඒගොල්ලන්ගේ අවසන් වගකීම වෙන්නේ මේවා සුරක්ෂිත ආකාරයෙන් ක්‍රියාත්මක කරන එක කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ right ඊළඟට CBSL doesn't have a legal authority to guarantee depositors of large finance companies. ඒකේ guarantee එකක් දෙන්න බෑ කියලා කියන central bank එකට මේවයි depositors ට. However, all licensed finance companies are required to insure their deposits liability with the Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme. ඒ කියන්නේ මේක අපි වෙන උගන්වනවා ඔයගලන්ට තැන්පතු රක්ෂණ හා ද්‍රවශීල ආධාර යෝජනා ක්‍රමය. එහෙම එකක් තියෙනවා අපි ඒක ඉගෙන ගන්නවා ඉස්සරහට ඔයගලන්ට උගන්වනවා. අන්න ඒකේ අනිවාර්යෙන් ගෙවලා ඒ රක්ෂණ ක්‍රමයට බැඳෙන්න කියලා නියම කරලා තියෙනවා. Established by the CBSL. Currently the maximum compensation of ₹600,000 per depositor. එක depositor කෙනෙකුට උපරිම ලක්ෂ 6ක් දක්වා වන්දියක් දෙනවා per institution. institution එකේ එක ගානේ එහෙම failure වුණොත් will be paid by SLDIASS in the event of supervision cancellation of any licensed finance company. ඒ කියන්නේ මොනවාද suspension cancellation මොනවා හරි ඒගොල්ලන්ගේ ක්‍රියා කටයුතු අත්හිටෙව්වොත් නතර කරොත් මොනවා ප්‍රශ්නයක් වුණොත් ඒගොල්ලන්ට අර ස්කීම් එකට තැන්පත් කරන උපරිම ලක්ෂයක් දක්වා ගෙවනවා. General public are hereby informed that no other instruments other than depositors will be covered under Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme. ඒක පැහැදිලිව කියලා දෙනවා. ඒක ඔගේ මේ notice එක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා. ඕගොල්ලන් දැනුවත් වෙන්න. සිංහලයකට හොයාගෙන ඕන නම් කියවන්න ඕගොල්ලෝ. ඒ වගේ to assist public in making informed decision, licensed finance companies are required to disclose key financial information indicators. ඒගොල්ලන්ගේ මූලික මූල්‍ය සවිස්තරාත්මක තොරතුරු in the press every 6 months in terms of the regulation issued under FBA. මේ මුදල් ව්‍යාපාර පන්තියට නිකුත් කළ තියෙන රෙගුලාසි අර්ථේ මාස 6කට වරක් ඔවුන්ගේ මූල්‍ය කාර්ය සාධනය පුවත්පත්වල ඒව disclose කරන්න ඕන. පෙන්නුම් කරන්න ඕන. Further, attention of the public in drawn to the positive relationship between the risk and return of any investment including deposits. Deposit again තැන්පත්ද ඇතුළුව සෑම ආයෝජනයකම return එකයි risk එකයි ගැන අවධානයෙන් ඉන්න. අපි දැන් කතා කරා risk එක return එක. ගැන අවධානයෙන් ඉන්න කියන තමයි කියන්නේ. ඒ කියන්නේ high risk නම් high return, low risk නම් low return. නමුත් රාජ්‍ය සුරකුම් පත්වල එකේ අනික් පැත්ත තියෙන්නේ risk එක low, return එකත් high. Right? Considering the above, again, public is advised to exercise due care in making deposits in
licensed finance companies to ensure the safety of their funds and also to refrain from depositing funds in unauthorized institution persons. ඒ කියන්නේ අනවසර මුදල් ව්‍යාපාරවල මේවෙන් මුදල් ආයෝජනය කිරීමෙන් වැළකී ඉන්න කියන පණිවිඩය මහ බැංකුව විසින් සීලුම සාමාන්‍ය මහජනතාවට ලබා දෙනවා මේ දැන්වීම අරන්. මම දන්නේ නැහැ මේ දැන්වීම සාමාන්‍ය මහජනතාව කීයෙන් කී දෙනෙක් කියවනවද? අඩු තමයි බැංකර්ස් හැටි ඕගොල්ලෝ කියවනවද මේව? ඕගොල්ලෝ කියලා තියෙනවා ඕගොල්ලෝ දැකලා තියෙනවා මේව. සිංහලලුත් යනවා. දෙමළ අයට දෙමළෙන් කියවන්න පුළුවන්. ඉංග්‍රීසි මාධ්‍යයට ඉංග්‍රීසි මාධ්‍යෙන් කියවන්න පුළුවන්. මේ හැමෝම කියවන්න දානවා. ඒ නිසා කරුණා කරලා මේවා කියවන්න, මේවා ෆයිල් එකකට අරගන්න. මේවා ඕගොල්ලෝ දැනගත්තරමදි ඕගොල්ලෝ අතින් ඕගොල්ලන් ගන්දුණු කරුවන්ට සාමාන්‍ය මහජනතාවට ඕගොල්ලන්ගේ මේ දැනුම පාවිච්චි කරලා මේ නිවැරදි හුරුව, නිවැරදි අවබෝධය ඕගොල්ලෝ ලබා දෙන්න බැංකු කරුවන් හැටියට බැඳිලා ඉන්නවා. ඒක තමයි ෆයිනෑන්ෂල් ලිටරසි කියලා කියන්නේ. මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ ඒකයි. ඒක මම මුලින්ම ඔයගලන්ට පැහැදිලි කරා. රයිට්? හරි. ඒක දැන්වීම. ඊළඟට අපි බලමු අනික් දැන්වීම. මෙන්න මේ දැන්වීම. මේක මොකද්ද? මේකෙන් කියන්නේ registered finance leasing establishment under Finance Leasing Act number 56 of 2000. 2056 දරන කල්බදු පනත යටතේ පිහිටවල තියෙන ලයිසන් ලබා දීලා තියෙන බලපත් ලබා දීලා තියෙන 2029 දිනට සමාගම් තමයි මේ දක්වන්නේ. The following financial institutions are registered under Central Bank of Sri Lanka to carry on finance leasing business. කල්බදු මූල්‍ය as per the Finance Leasing Act blah blah blah. Right? As per the provisions of FLA, carrying out finance leasing business without obtaining registration is an offence. ඒක වරදක්. එහෙම අවසරයක් ලබා නොගෙන කල්බදු ව්‍යාපාර ලැබීම මේ පනත යටතේ වරදක් කියන එක තමයි කියන්නේ. එතකොට ඒක මුලින් කියලා දෙනවා. දැන් බලමු මෙතන පොඩ්ඩක් දෙයක් ඉගෙන ගන්න තියෙනවා ඕගොල්ලන්ට. දැන් මේක මම වේගෙ වැඩි දන්නේ නැහැ කියන ඕගොල්ලන්ට යම් දෙයක් මෙතන ඉගෙන ගන්න මට උගන්වන්න ඕගොල්ලන් මෙතන මේ ලීසින් කරද්දි කොහොමද කෙරෙන්නේ කියන එක පිළිබඳ පොඩි දෙයක් මම මේ කල්ලොත් පැහැදිලි කරලා දුන්නා ඕගොල්ලන්ට. මට මතක හැටියට ඒක පැහැදිලි කරන්න ඕන. මෙච්චරලා කතා කරමු ටික. ෆයිනෑන්ස් කම්පැනි ගැන, ඒ නෝටිස් එක ගැන ක්ලියර් නේද ඕගොල්ලන්ට? ක්ලියර් නේ? මේවා පොඩි දේවල් නෙවෙයි. මේ දැන්වීමක් කරන් උපුටලා දැක්කොට මේ යම් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඕගොල්ලන්ට. ඕගොල්ලන්ගේ විෂයට, ඕගොල්ලන්ගේ බින් වලට, එක්සෑම් එකට, ඕගොල්ලන්ගේ දැනුමට ගොඩාක් දේවල් මේ එකතු කරගන්න තියෙනවා. ඒකයි මේවා පුන පුනක් කියන්නේ. රයිට්? ක්ලියර් නේද? ක්ලියර්? right. Okay. අපි පාඩමට අපි දැන් ආවේ මෙතෙන්ට right මොකද්ද මෙන්න මේ notice එක right මේක මම කිව්වේ කල්බදු පන්ති යටතේ කල්බදු ව්‍යාපාර දෙන්න අවසර දීලා තියෙන ආයතන ලයිස්තුව. එකක් කියනවා licensed commercial banks. දැන් මම ඔයගලන්ට කිව්වා මේ ලීසින් බිස්නස් කරන ආයතන වර්ග 4ක් තියෙනවා. මම මේක කලින් සාකච්ඡා කරලා ඔයගලන්ට කිව්වා. ඒ පාඩම මම කරද්දී මම එහාට සාකච්ඡා කරා. මුදල් සමාගම්, කල්බදු සමාගම් ආදී වශයෙන් මූලික දේවල් කතා කරද්දී මම ඒතර මම කිව්වා licensed commercial banks. ඒ කියන්නේ බලපත්ලාභී වාණිජ බැංකුත් ලීසින් බිස්නස් කරනවා. ඒතකොට එහෙම බැංකු වාණිජ බැංකු කීයක් තියෙනවද බලමු. කරන මේ 2029 30 වෙනි දිනට 12ක් තියෙනවා. alphabetical order එකේ A B C D ආදී වශයෙන් U දක්වා ඒ බැංකුවේ 12 තියෙනවා. සෑම බැංකුවක්ම ලීසින් බිස්නස් කරනවා. right? ඒක එක කැටගරි එකක් licensed commercial banks. අනිත් කැටගරි එකයි licensed finance companies. අපි දැන් කතා කරා. ඉස්සෙල්ලා කතා කරා licensed finance companies, right? ඔය තියෙන licensed finance companies මෙතන ඉන්නවා 20යි 1යි එතන පල්ලෙහාට ඉන්නවා licensed finance companies ඉන්නවා මෙතන 39ක්. right? 39ක්. එතන ඒගොල්ලන්ටත් ලීසින් බිස්නස් කරන්න පුළුවන්, right? right? ඊළඟ අනිත් පැත්තෙන් ඉන්න licensed specialist bank. අතන licensed commercial banks ඉන්නවා. ඊළඟ B එක licensed specialist bank. ඒ කියන්නේ විශේෂිත බැංකු. Housing Development Finance Corporation HDFC. ප්‍රාදේශීය සංවර්ධන බැංක්. ප්‍රාදේශීය සංවර්ධන බැංකු. ශ්‍රී ලංකා Savings Bank. සනස Development Bank. ඒ විශේෂ බැංකු හතරටත් ලීසින් කරන්න පුළුවන්. ඒවා specialist leasing companies. ඒ කියන්නේ leasing විතරක් කරන companies තුනක් තියෙනවා. Asset line leasing, cooperative leasing, SMB leasing. ඔය තුනක් ලීසින් කරනවා. ඒතර වර්ග තුනක් අපි ගමු.
වාණිජ්‍ය බැංකු, ශිෂ්‍ය බැංකු, ඒ වගේම ලීසින් විතරක් කරන කම්පැනි, ඒ වගේම හතරවෙනි කැටගරිය තමයි අර අපි කලින් සඳහන් කරපු ලයිසන් ෆයිනෑන්ස් කම්පැනි. එතන ඉන්නවා 39ක්. ඒතර මේගොල්ලෝ මේ තරුවක් දාලා තිනවා. මේ තරු දාපු ආයතන කීපයක් ඇති එකයි මේ වෙන restriction have been imposed by the monetary board on conducting new leasing business. new leasing business අලුතෙන් leasing business කරන එකට restrictions දාලා තිනවා. තරුවක් දාලා තියෙන ආයතන කීපයක් ඇති. ඒවා බලන්න මොනවද කියලා බලලා අඳුර ගන්න පුළුවන්. සමහරට දාලා මේක පේන්නේ නැද්ද දන්නේ නැහැ. ඒවා ආයතන කීපයක් ඇති. මොනවාරි ප්‍රශ්න නිසා. right? හරි. එතකොට ඔය වගේ මේ leasing business කරන ආයතන වර්ග 4ක් තියෙනවා කියන එක මතක තියාගන්න ඕන. right? පැහැදිලි ඇති. ඒකත් තමයි මේ වෙලාවේ පැහැදිලි කරන්න ඕන. right. හරි. ඒකත් අපි කතා කරා. ඊළඟට අපි කතා කරා මේ ප්‍රතිඵල කතා කරා. ඊට පස්සේ ස්වර්ණාභරණ උකස් ගැනීම. මේ පාඩම මේ නෝට් එක අපි සම්පූර්ණම ගිය සතියේ කතා කරලා ඉවර කළාද? මට කියන්න. ස්වර්ණාභරණ උකස් ගැනීම මේ නෝට් එක. ඒ කියන්නේ මේ මොනවද ඒකට කියන්නේ? මේ වර්ඩ් ડોකියුමන්ට් එක අපි සම්පූර්ණයෙන්ම ඉවර කළාද ගිය සතියේ? කවුරුරි මට රෙස්පොන්ස් කරන්න? PowerPoint එක නම් කරා මම. මට මතකයි PowerPoint එක ඉවර කළා. වර්ඩ් ડોකියුමන්ට් එක අපි ඉවර කළාද? බලමු පොඩ්ඩක්. මේ ස්වර්ණාභරණ උකස් ගැනීම සම්බන්ධව මම මේ ටික කතා කරා ඔයගොල්ලන්ට. PowerPoint එක වෙනම කතා කරා. මේකේ රත්තරන් කියන්නේ ඒ වගේ ලක්ෂණ, ආවේනික ලක්ෂණ, right? රත්තරන් භාවිතය මට මතකයි මේ ස්වර්ණාභරණ මේ කතා කරා අපි. මේවා අපි කතා කරා. ඉතිහාසෙත් අපි කතා කරා. මේවා කියව ගන්න ඕන. නිෂ්පාදනය කතා කරා මට මතකයි. මිල මේක කතා කරා මට. මම හිතන්නේ මේක අපි කතා කළා. right? හරි. මේ ටික ඔක්කොම කතා කරා. ඊළඟට මෙන්න මේ නෝට් එක. මේක කලින් දවසක මම කතා කරා සෞපකාර ව්‍යාපාරිත් එක. නමුත් දැන් අපි මේ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ කතා කරන නිසා මහ බැංකුව නම් මම මහ බැංකුව ගැන මතක් කරා කියලා මට මතකයි. ගිය සතියේ මම මහ බැංකුව ගැන ඕනට පැහැදිලි කරා. right? මොන පනතෙන්ද පිටෙව්වේ? මොනවද මූලික අරමුණු දෙක? ආදි වශයෙන් අපි ඒ ටික කතා කරා. right? රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ අපි දැන් අර PowerPoint එකෙන් කතා කරේ. right? අපිට මතක් කරගමු ආයි. මතක් කරගමු. රාජ්‍යයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සඳහා නිකුත් කරන ලබන සුරකුම්පත් රාජ්‍ය සුරකුම්පත් ලෙස හඳුන්වන ලබන අතර මෙම සුරකුම්පත් රජයේ මහා භාණ්ඩාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන ලබන අර PowerPoint එකේ තිබිච්චම තමයි මේ නෝට් එකට සමරිකකට අරන් තියෙන්නේ. right? රාජ්‍ය ණය කළමනා කරන කටයුතු ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් සිදු කරන අතර කෙටි කාලීන අරමුදල් අවශ්‍යතාව භාණ්ඩාගාර බිල්පත්ද මැදි හා දිගු කාලීන අරමුදල් අවශ්‍යතාව භාණ්ඩාගාර බැඳුම් කරලා නිකුත් කරනු ලැබේ. රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ ප්‍රධාන කාර්යභාරයක් ප්‍රාථමික අලෙවි කරන අපි දැන් කතා කරා ප්‍රයිමරි ඩීලර්ස් විසින් ඉටු කරනු ලැබේ. මෙම ප්‍රාථමික අලෙවි කරනගේ ප්‍රධාන අරමුණු පහත දැක්වේ. දැන් මේගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව්ස් තමයි මේ කතා කරන්න යන්නේ. මේක හරියට මේ පැහැදිලි කරගන්න ඕන. මේක හරි නිර්වුල්ව අවබෝධ කරගන්න මේක one by one අපි කතා කරමු. right? මොනවාද අරමුණු? රාජ්‍ය සුරකුම්පත් ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ සංවර්ධනය කිරීම. දැන් ප්‍රාථමික කියන්නේ ප්‍රයිමරි මාකට් එක. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් සතිපතා හෝ මාසපතා හෝ නැත්නම් අවශ්‍යතාවයන් අනුව වෙන්දේසි පවත්වද්දී ඒ වෙන්දේසි වලට සහභාගී වෙලා ප්‍රාථමික නිකුතුවෙන් සුරකුම්පත් මිලදී ගැනීම කරන්න ප්‍රාථමික වෙළඳපොළේ. ඒ වගේම ද්විතීයික වෙළඳපොළ කියන්නේ ඒවා සාමාන්‍ය මහජනතාව අලෙවි කිරීම සහ ඒ වගේම ආයෝජකයන්ට අලෙවි කිරීම, ඒ වගේම අර කලින් කියපු රීපෝ රිවර්ස් රීපෝ ප්‍රතිවිකුණුම් ප්‍රතිමිලදී ගැනීම ආදී ට්‍රාන්සැක්ෂන් වලට සම්බන්ධ වීම කරන්නේ මේ සුරකුම්පත් ප්‍රාථමික වෙළඳුන්. එතකොට මේ දෙපැත්තම සංවර්ධනය කිරීම මේගොල්ලන්ගේ මේ ප්‍රාථමික වෙළඳුන්ගේ අලෙවි කරන එක අරමුණ. රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ සඳහා යෝග්‍ය ද්‍රවශීලතාවයකින් යුතු පුළුල් පදනමකින් යුතු යටිතල පහසුකම් ශක්තිමත් කිරීම. අංකව ද්‍රවශීලතාවය තියෙනවා සෙකන්ඩරි මාකට් එක නිසා. ද්විතීයික වෙළඳපොළ අලෙවි කරන්න පුළුවන්. එතකොට මේ සඳහා මේගොල්ලෝ ලොකු සහයෝගයක් දක්වනවා. මේගොල්ලෝ ලොකු රෝල් එකක් තියෙනවා. රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ පාත්තාගෙන හැකියාවන් සංවර්ධනය කිරීම. ඒගොල්ලන්ට ලොකු රෝල් එකක් තියෙනවා මේ වෙළඳපොළ පාත්තාගෙන යන්න උදව් වෙන්න. ඒ කියන්නේ මුදල් තරව කරන අපි ඉස්සරහට කතා කරනවා. ඒගොල්ලෝ හරහා මුදල් හොයාගෙන මූලික නිකුතේ මේව අරගන්නවා. ද්විතීයික වෙළඳපොළේ අලෙවි කරනවා. ඒ වගේම උන්ට අවශ්‍ය තොරතුරු සපයනවා. ද්‍රවශීලතාවය කල්පිරන මේ මුදල් ආපසු ගෙවනවා. ඒ ආදී සියලු සේවාවන් සංවර්ධනය කිරීම කටයුතු මේගොල්ලන්ට කරන්න පුළුවන්.
ද්විතීයික වෙළඳපොළ කටයුතු සංවර්ධන ප්‍රවර්ධනය මගින් මිල ගණන් දැක්වීම. ඒ කියන්නේ ද්විතීයික වෙළඳපොළේ ප්‍රයිස් ඉන්ඩිකේෂන් දවශීලතාවය ලික්විඩිටි නැංවීම පිරිවැටුම නැංවීම මගින් රජයේ සුරකුප්පන් සඳහා පුළුල් ආයෝජන පදනමක් ඇති කිරීම. රජයේ සුරකුප්පන් සඳහා හොඳ ආයෝජන අවස්ථාවක් නැති කරන්නේ මේ ප්‍රාථමික වෙළඳපොළ. මේ තියෙන දේවල් හරහා මිල ගණන් දක්වනවා, ද්‍රව්‍යශීලතාවය ඉහළ නංවන්න උදව් කරනවා, පිරිවැටුම නැංවීම මගින් මේ වෙළඳපොළට පුළුල් ආයෝජන කටයුතු සඳහා පදනමක් සකස් කරනවා. ප්‍රාථමික අලෙවිකරුවන් සඵලදායී කිරීම මගින් විවට වෙළඳපොළ කටයුතු පවත්වාගෙන යාමට සැකෙන ඕපන් මාකට් ඔපරේෂන් විවෘත වෙළඳපොළ කටයුතු. මහ බැංකුව ඒගොල්ලන්ගේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මේ විවට වෙළඳපොළ කටයුතු මගින් ඕපන් මාකට් ඔපරේෂන්. ඒක සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ට ලොකු රෝල් එකක් තියෙනවා. අර රීපෝ රියස් රීපෝ ට්‍රාන්සැක්ෂන් නැත්නම් ඒ සුරකුපත් අලෙවි කිරීම මිල්දී ගැනීම හරහා මාකට් එකට මුදල් සැපයීම අඩු වැඩි කරන්න මුදල් වෙළඳපොළ කටයුතු පවත්වාගෙන යන්න මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕපන් මාකට් ඔපරේෂන් එක හරහා මේගොල්ලන්ට සඵලදායීව සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකත් ඒගොල්ලන්ගේ අරමුණ. මෙම ක්‍රියාවලිය කාර්යක්ෂම ක්‍රියාත්මක වීම තුළින් තරඟකාරීව සහ අවම පිරිවැයකින් ණය ලබා ගැනීමට උපකාරී. මේ හරහා අවම පිරිවැයකින් රජයට අවම පිරිවැයකින් අරමුදල් සම්පාදනය කරන්න පුළුවන් මේ කාර්යක්ෂම සහ තරඟකාරී ලෙස මේ වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවා. ඕක තමයි මේගොල්ලන්ගේ බලාපොරොත්තු අරමුණ ඒගොල්ලන්ගේ රෝල් එක දන්නවා. ඒගොල්ලන්ගේ අරමුණු මොනවද ඔයගොල්ලෝ දන්නවා. ඒ නිසා මේ ආශ්‍රයෙන් ප්‍රශ්නයක් આવොත් අනිවාර්යෙන් ඇස් වහගෙන උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන. ඒ කරුණ ඔක්කොම කතා කරලා තියෙනවා රයිට්. මේකෙන් කිසිම ප්‍රශ්නයක් එන්න බෑ. අපි ප්‍රශ්නක් තියෙනවා ඉදිරි කාලේ සාකච්ඡා කරනවා. ඒතර බලමු කොහොමද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියලා. රයිට්. ඊළඟ මේ ප්‍රාථමික අලෙවිකරුවන් නියාමනය. මේවල රෙගියුලේෂන් එක. කියන්නේ මේගොල්ලෝ රෙගියුලේට් කරන්නේ මහා බැංකුව මගින් සිදු කරන ලබන අතර එහි නියාමන භූමිකාව පහත පරිදි. ඒගොල්ලෝ නියාමනය කරද්දී මෙන්න මේ දේවල් කරනවා. මහා බැංකුව පැත්තෙන් වෙන රෝල් එක මේගොල්ලන්ට. ඒක තව විදිහකින් කිව්වොත් ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංවර්ධනය, ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය, ඒගොල්ලන්ගේ කාර්යක්ෂමතාවය, ඒගොල්ලන්ගේ සඵලදායීත්වය, ඒ වගේම රාජ්‍ය ණය වෙළඳපොළ සුමත ලෙස ක්‍රියාත්මක කිරීම ආදී සියලුම කාරණා සම්බන්ධයෙන් ඒගොල්ලෝ ලොකු රෝල් එකක් කරනවා. වගේම මහා බැංකුව පැත්තෙන් නියාමන භූමිකාව හැටියට නියාමකයා හැටියට මහා බැංකුව පැත්තෙන් කරන භූමිකාව තමයි මේක සඳහන් කරන්නේ. මේකත් ඕනට වැදගත් වෙනවා. නියාමනය සඳහා මෙහෙයුම් උපදෙස් නිකුත් කිරීම හා නීතින් අනුව කටයුතු කිරීම. මේගොල්ලෝ කොහොමද වැඩ කරන්න ඕන? කොයි ආකාරයෙන්ද මේ මෙහෙයුම් වලට සම්බන්ධ වෙන්න ඕන? කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්න? මොනවාද නොකළ යුතු දේවල්? මොනවාද කළ යුතු දේවල්? මොනවාද අභ්‍යන්තර පාලනය කොහොමද පවත්වන්නේ? ආදී සියලුම දේවල් සම්බන්ධ මෙහෙයුම් උපදෙස් ඔපරේෂනල් ඉන්ස්ට්‍රක්ෂන්ස් නිකුත් කිරීම. ඒ වගේම අදාළ පවතින නීති රීති අනුව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වටපිටාව හදන එක මහා බැංකුවේ නියාමන භූමිකාව එකක්. තව එකක් ප්‍රාථමික අලෙවිකරුවන් දුරස්ථව හා ස්ථානීයව පරීක්ෂා කිරීම. එතකොට මේ ප්‍රාථමික අලෙවිකරුවන් පරීක්ෂා කිරීම කරන්න ඕනේ. මේගොල්ලෝ අයාලේ යන්න හිතුමතේ වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ නියාමනය කරන. එතකොට දුරස්ථව කියන්නේ ඔෆිස් එකේ ඉඳගෙන මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් ඉඳන් ඒ තොරතුරු ගෙන්නගෙන සිස්ටම්ස් වගේ ඒගොල්ලෝ තොරතුරු දීපත් කරනවා යම් ෆෝමැට් එකකට. ඒවා පිළිබඳ පරීක්ෂාකාරී ඉන්නවා නිලධාරී. ඒවා හොයලා බලනවා දුරස්ථව. ස්ථානීය පරීක්ෂා කිරීම කියන්නේ ඒ ප්‍රාථමික අලෙවිකාර සමාගම් වලට ගිහිල්ලා මේ මහා බැංකුව නිලධාරීන් කණ්ඩායමක් වශයෙන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ කටයුතු කාර්ය සාධනය ඒගොල්ලන්ගේ අරමුදල් සම්පාදනය ඒගොල්ලෝ මේ සුරකුපත් මිලදී ගැනීම අලෙවි කිරීම ඒ ආදී කටයුතු සම්බන්ධ ඒගොල්ලන්ගේ සීලම කටයුතු ස්ථානීයව පරීක්ෂා කිරීම සහ නියාමක ක්‍රියා බල ගැනීම යම් යම් නියාමන සඳහා අවශ්‍ය කරන රෙගුලාසි කොන්දේසි යම් යම් ආකාරයේ පනවලා තියෙන ඒවා බල ගන්නවන්න මේගොල්ලෝ ගිහිල්ලා මේ ඉන්ස්පෙක්ෂන් මගින් නැත්නම් මේ මොනවාද ස්ථානීය පරීක්ෂා කිරීම මගින් ඒගොල්ලෝ බල ගන්නවන්න ක්‍රියා කරනවා. නීතියට අනුකූල නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කටයුතු අත්හිටුවීම හෝ අවලංගු කිරීම. නීතියට අනුකූල නොවන ප්‍රයිවට් ඩීලර්ස්ගේ කටයුතු අත්හිටුවීම අවලංගු කිරීම. මෙහෙම කිව්වම මතක් වෙන්න ඕන ඔයගලන්ට පෞද්ගලික කාලේ ආందోලනාත්මක බණ්ඩාකාර බැඳුම් කරන ඉදිරියට සම්බන්ධ එක්තරා ආයතනයක් කටයුතු අත්හිටුවා. ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රසිද්ධ අර්ජුන ඇලෝසියස්ට අයිති ඒ ප්‍රාථමික අලෙවිකාර සමාගමේ කටයුතු අත්හිටුවා. ඔයගොල්ලෝ ඒක දන්නවා. ඊළඟ කාර්යක්ෂම ඉතා යහපත් ප්‍රාථමික අලෙවිකරණ පද්ධතියක් පවතින බව තහවුරු කරන පිණිස මේම වෙළඳපොළ ස්ථාවරව පවත්වාගෙන යමින් ආයෝජන හිමිකම් සුරකීම. ඒ කියන්නේ ආයෝජකයන්ගේ හිමිකම් සුරකින්නත් එපා. එහෙම වුණොත් නේ ආයෝජක නැවත නැවත ආයෝජනය කරන්න එන්නේ. ඒතර වෙළඳපොළ ස්ථාවරව පවත්වාගෙන යන්න ඕන. වෙළඳපොළ ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඕන. වෙළඳපොළ කාර්යක්ෂමව පවත්වාගෙන යන්න ඕන. වෙළඳපොළ විශ්වාසය ඇති වෙන්න ඕන. වෙළඳපොළේ අනික් කටයුතු සාර්ථකව සිදු වෙන්න නම් මේවා හරියට ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් තියෙන නීති රීති ප්‍රමිතීන්ට අනුව
ස්ථාවර මට්ටමින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකත් එහෙම කිරීම තුළින් තමයි මේ වෙළඳපොලේ ආයෝජනය කරන ආයෝජකයන්ගේ හිමිකම් ආරක්ෂා වෙන්නේ. එහෙම ආරක්ෂා වුණොත් පමණයි නැවත නැවත මේ වෙළඳපොළ හරහා ආයෝජක පැමිණෙන්නේ රජයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒක වැදගත්කමක් දරනවා. ඊළඟට පහත ප්‍රධාන නියාමන මඟ පෙන්වීම. පහත ප්‍රධාන නියාමන මඟ පෙන්වීම ඉටු කරන බව වග බලා ගැනීම. මොනවා නියාමන මඟ පෙන්වීම කියන්නේ regulatory requirements ප්‍රධාන කියව මොනවාද? එකක් තමයි අවට නෙමෙයි. අවම ප්‍රාග්ධනය. minimum capital මේ ප්‍රාථමික අලෙවිකාර සමාගම් වලට තියාගන්න ඕන අවම ප්‍රාග්ධනයක් නියම කරලා තියෙනවා. අවම ප්‍රාග්ධනය ප්‍රාග්ධන ප්‍රමාණාත්මක භාවය capital adequacy. විශේෂ අවදානම් සංචිත. ඒ කියන්නේ reserves තියාගන්න ඕන හදිසියේ risk එකකදී වගේ පාවිච්චි කරන්න. සුරකුම් ගිනුම් වෙන්න පවත්වාගෙන යාම. ඒ සුරකුම්පත් ආයෝජනය කරන ගිනුම් වෙලෙනම පවත්වාගෙන. වෙළඳපොළ ඇගයීම. ඊළඟට ප්‍රතිමිලට ගැනීමේ ගිවිසුම් රීපෝ. ඉදිරි අනුපාත ගිවිසුම්. පොලි අනුපාත හෝමාරු සොප්ස්. මූල්‍ය ප්‍රකාශන. ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්. ලාභාංශ ප්‍රකාශ කිරීම. ඩිවිඩන්ඩ් ඩික්ලෙයාර් කරන. සහ විවිධාංගීකරණය. මේ කාරණා සියල්ලම ඇතුළත් තමයි නියාමන මඟ පෙන්වීම ඉටු කරන්න ඕනේ. ඒවා වන බවට වග බලා ගැනීමත් මහා බැංකුවේ කාර්යයක්. මේ ආයතන මේජර් මේ නියම කරලා තියෙන මේ රෙගුලාසි වලට අනුව වැඩ කරනවාද කියලා හොයලා බැලීමත් මහා බැංකුවේ කාර්යයක්. ඊළඟ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මෙම අලෙවිකරුවන් දුරස්ථ සහ ස්ථානීය ලෙස පරීක්ෂා කරමින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මෙම අලෙවිකරුවන් ප්‍රාථමික අලෙවිකරුවන් දුරස්ථ ඒ කියන්නේ ඔෆ් සයිට් සහ ස්ථානීය ඔන් සයිට් පරීක්ෂා කරමින් අධීක්ෂණය කිරීම සහ රැස්වීම ඔවුනොවුන් සමග සාකච්ඡා මගින් ප්‍රාථමික අලෙවිකරුවන්ට අදහස් සුමාරු කිරීම සහ අවශ්‍ය විට නිවැරදි කිරීමේ ප්‍රතිකර්ම යෙදීම. ඒගොල්ලන්ට ගැටලු තියෙන්න පුළුවන්. ඒවන ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට ඒව සඳහා අවශ්‍ය කරන ප්‍රතිකර්ම යොදන්න ඕන. ඒ වගේම ඔවුන් සමග සාකච්ඡා කරන්න ඕන. එතකොට ඒ වගේම ඔවුන්ට අදහස් සුමාරු කරන අවස්ථාව දෙන්න ඕන. ඒවා නිවැරදි කිරීම කරන අඩුපාඩු තියෙනවා. ඒ වගේ ඒවා කරන්න ඕන. ඒකත් මේගොල්ලන් තව කාර්යභාරයක්. ඊළඟට මහා බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවන්ට අනුගමනය කළ යුතු යහපත් පරිචයන් හා චර්යා පද්ධති නිකුත් කරලා. ඒ කියන්නේ මේගොල්ලන්ට කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන යහපත් පරිචයන් හා චර්යා. කියන්නේ මොනවාද මේ ක්‍රියාත්මක වෙන ආකාරය නිකුත් කරලා තියෙනවා. ඒවට ඇති අනුකූලතාවය අධීක්ෂණය. ඒවට කම්ප්ලයි වෙනවද? අනුකූල වෙනවද? ඒ කියලා තියෙන චර්යා ධර්මයන් යහපත් පරිචයන් එක්ක වැඩ කරනවද කියන එක ඒව පරීක්ෂා කිරීමත් මහා බැංකුවේ රෝල් එක. මේ මහා බැංකුවටත් මේක රෝල් එකක් තියෙනවා. ප්‍රාථමික අලෙවිකරුවන්ගේ අරමුණු වෙනම තියෙනවා. අපි කතා කළා. නැවුරට ඒකත් මතකයි. ඊළඟ ප්‍රාථමික අලෙවිකරුවන් මොනවද කරන්න කියලා දන්නවා. ඒගොල්ලන්ගේ රෝල් එක මොකක්ද කියලා දන්නවා. මේ අනුව බැලුවම මේ පැත්තෙන් ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. අපි බලනවා මේකේ ප්‍රශ්නත් වෙනම සාකච්ඡා කරලා බලනවා අපිට අවස්ථාව තියෙනවා ඉදිරි කාලේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. එතකොට අපි මෙතන දිවිනගම ප්‍රජාමූල්‍ය බැංකුව වල මම ඉදා මේක ඇඳලා පෙන්නුවා ඔයගොල්ලන්ට. මේක කරලා පෙන්නුවා. දිවිනගම ප්‍රජාමූල්‍ය බැංකුව සමිතිය අපි වෙනම කතා කරා. ප්‍රජාමූල්‍ය බැංකුව කතා කරා. ඒ වගේම සෞපකාර ග්‍රාමීය බැංකුව ගැනත් අපි කතා කරා. සෞපකාර ව්‍යාපාර ගැන අපි කතා කරා. ඒවා ගැන කතා කරා. ඊළඟට ඒගොල්ලන් කටයුතු කොහොමද විගණනය කරන්නේ? කොහොමද කොමසාරිස්වරයාගේ බලතල ඒ අධ්‍යයන කතා කරා. මේකේ මට විශේෂයෙන් කියන්න ඕනකම තිබුණේ මේ සෞපකාර ව්‍යාපාරේ ඒකේ මම එදත් කිව්වා ඔයගොල්ලන්ට මම ඔයගොල්ලන්ට මතක ඇති කිව්වා මුදල් ඒ කියන්නේ මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කරන්න මෙවැනි ආයතනත් අවශ්‍යයි. මොකද විශාල ප්‍රමාණයේ ආයතන, විශාල බැංකු, ජාත්‍යන්තර කටයුතු සම්බන්ධන, ආනයන අපනයන කටයුතු වලට සම්බන්ධන. ඒ ආයතනත් අනිවාර්යයෙන්ම ඒ ආයතනත් එක්ක වැඩ කරන්න අවශ්‍යයි. නමුත් ඒ වගේම සමාජයේ පහළ ස්තරවල පල්ලෙහා මට්ටමේ ඉන්න අයගෙත් ඒ කියන්නේ මූල්‍ය සාක්ෂරතාවයේ අඩු, ඒ වගේම පිළිගත් විධිමත් මූල්‍ය ක්‍රම වලට අන්තර්ගත වෙන්න බැරුව ඉන්න පිරිසට සම්බන්ධ කරගන්න මෙවැනි දිවිනගම බැංකුව වෙන්න පුළුවන්, සෞපකාර ග්‍රාමීය බැංකුව වෙන්න පුළුවන්, සෞපකාර ව්‍යාපාර වෙන්න පුළුවන්, සනස බැංකුව වෙන්න පුළුවන්, ඒ වගේම දිවිනගම බැංකුව වෙන්න පුළුවන්. ඒ ආදී ඒ අයගෙනුත් යම් සේවයක් සිදු වෙනවා. ඔවුන්ට ගැළපෙන ආකාරයේ ඒ සමාජ ස්තරයන්ට ගැළපෙන ආකාරයේ මූල්‍ය නිෂ්පාදනා සේවාවන් පිරිනමලා ඒවා හරහා ඔවුන් විධිමත් පිළිගත් නීත්‍ය අනුකූල මූල්‍ය ක්‍රමයට සම්බන්ධ කර ගැනීමට. එහෙම කරගත්තොත් තමයි ඒගොල්ලන්ගේ කන්ට්‍රිබියුෂන් එක ඉකොනොමි එකට එන්නේ. ඒකෙන් තමයි මූල්‍ය අන්තර්ගතභාවය
වැඩි දියුණු වෙන්නේ. ඒක මම මුල්ම දවස්වල පැහැදිලි කළේ මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය, මූල්‍ය සාක්ෂරතාවය. මේවා ඉතාම වැදගත්. දැන් ඔයගොල්ලන් මේ පාඩම් කතා කරන් යනකොට පේනවා ඇති මේ concepts වල තියෙන වැදගත්කම, මේවට කොයිතරම් දුරට කාර්යභාරයක් මේ ඔයගොල්ලන්ගේ විෂයේ තියෙන මේ මූල්‍ය ආයතන වලට, මේ මූල්‍ය ක්‍රියාකාරකම් වලට ඒවා යෙදෙන පුද්ගලයන්ට contribution එකක් දෙන්න පුළුවන්ද කියන එක. මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒක පැහැදිලි. right. එතකොට අපි අද එතකොට මේ දැන්වීම් දෙක ගැන කතා කරා. මෙතන සුරකුම්පත් ගැන කතා කරා. පෝනින් ගැන අපි එදා කතා කරා. මේකේ මම හිතන්නේ මම ඔක්කොම ඉවර කරා පෝනින්. ඒකේ තියෙන ඔක්කොම එදා ඔයගොල්ලන්ට කතා කරා. ඊළඟට මේකේ තියෙන්නේ මේ රත්තරන් පිළිබඳ මේ බර්ඩ් ඩොකියුමන්ට් එක. ඒකත් අපි කතා කරා. right. ඊළඟට ඒකේ සමපකාර ව්‍යාපාර ගැන කතා කරා. right. දැන් මම කැමතියි ඔයගොල්ලෝ එක්ක මෙන්න මෙහෙම තව ටික වෙලාවක් අපිට තියෙනවා. අපි ලබන සතියේට ඕන පාඩම් ටික මම ඔයගොල්ලන්ට එවන්න කියලා කිව්වා. ඉදිරිපත් කර මේ ඔෆිසර් කිව්වා එවන්න කියලා. ඔයගොල්ලන්ට මාව ඇහෙනවා පේනවා නිසා මම හිතනවා මේ මම කියන්නම් ප්‍රශ්න කිහිපයක් ඔයගොල්ලෝ ලියා ගන්න මේ ප්‍රශ්න ටික ලියාගෙන තනියම උත්තර ලියන්න උත්සාහ කරලා බලන්න. අපි රිවිෂන් එකක් එහෙම කරන කාලෙක අපිට සමහරට ඒ කාලේ වෙනකොට රටේ තත්ත්වය හොඳ තත්ත්වයක් තිබුණොත් අපිට වෙනම හම්බෙලා කතා කරන්න පුළුවන් නම් මුණ ගැහෙන්න පුළුවන් නම් මුණ ගැහෙන ක්ලාස් එකක් කරන්න පුළුවන් නම් බලන්න තනියම උත්සාහ කරලා මම මගේ ළඟ ප්‍රශ්නත් වෙනම තියෙනවා පූල් එකක්. question pool එකක් මගේ ළඟ තියෙනවා. ඒක සහ ඒකේ උත්තර මම ඉදිරි කාලේ ඔයගලන්ට කියන්නේ එක්සෑම් කිට්ටු කරලා එවනවා ලැබෙන්න සලසනවා. එතක ඔයගලන්ට ප්‍රශ්න ටිකක් මම දෙන්නම් දැන් ලියා ගන්න. මේ ප්‍රශ්න ටික ඔයගොල්ලෝ ලියා ගන්න. මගේ මතකයෙන් මම ප්‍රශ්න කිහිපයක් දෙන්නම්. ලියා ගන්න. මම හිතන්නේ ඕල් සූදානම්ද ඒකට? මේ ප්‍රශ්න ටික ලියා ගන්න. ප්‍රශ්න කිහිපයක් දෙන්නම් ඔයගොල්ලන් ලියා ගන්න. ලේසිද? ready? ඔව් සර්. හරි ඕකේ රයිට් ලියා ගන්න. ප්‍රශ්න 1 ටිකක් මේ වගේ විභාගයට යන ආකාරයට ගැලපෙන ආකාරයෙන් ප්‍රශ්න ටිකක් මම දෙන්නම්. අපි වෙනම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා වෙනම විභාග කිට්ටු කරලා මේ සෑම ප්‍රශ්නයකම ලකුණු 5ක් ලැබෙනවා. ඒ වගේම සෑම ප්‍රශ්නයකට ප්‍රථම පොඩි විශේෂ ප්‍රකාශයක් අපි දෙනවා. ඒ දීලා ඒ ආශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්න ලබා දෙන්නේ. මේ ප්‍රශ්න එක ප්‍රශ්නයකට ලකුණු 5 ගානේ ලකුණු 20ක් ලැබෙනවා. කොටස් 4ක් තියෙනවා ප්‍රශ්නයක. ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. එකට ලකුණු 5 ගානේ ලකුණු 20 ලැබෙන්නේ. සහ සෑම ප්‍රශ්නයකම පොඩි යම් ස්ටේට්මන්ට් එකක් දීලා තමයි අපි ප්‍රශ්නේ ලබා දෙන්නේ. ලියා ගන්න. ප්‍රශ්නාංක 1. ලියාගන්න ස්ටේට්මන්ට් එක ලියා ගන්න. ශ්‍රී ලංකාවේ समूपकार ग्रामीय बैंकु सह श्रीलंका समूपकार ग्रामीय बैंकु सह सकसुरम्मा न्यायदिन समिति मगिन श्रीलंका समूपकार ग्रामीय बैंकु सह सकसुरम्मा न्यायदिन सौपकार समिति मगिन सनस समिति मगिन ग्रामीय आर्थिक कटयुतु नगा सिटुवीम सඳහා ग्रामीय आर्थिक नगा सिटुवीम सඳහා පිටුවහලක් සපයයි. හරිනේ ඔක තමයි ස්ටේට්මන්ට් එක. ඒතර ඔය ස්ටේට්මන්ට් එක ආස්තෙන් දැන් ඔයගොල්ලෝ දන්නවා ඔහොම ස්ටේට්මන්ට් එකක් කියවනකොට මේ දැන් ප්‍රශ්නේ එන්න හදන්නේ සමුපකාර හා සනස
ආශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්නේ එන්නේ කියලා. ඒතර රෝම ඉලක්කම් 1 ලියා ගන්න ලකුණු 5යි එකට. රෝම ඉලක්කම් 1 පළවෙනි ප්‍රශ්නේ. රෝම ඉලක්කම් 1 ග්‍රාමීය ජනතාවගේ මෙන්ම නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ග්‍රාමීය ජනතාවගේ මෙන්ම නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල මූල්‍ය අතරමැදි කරන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට මූල්‍ය අතරමැදි කරන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට සමුපකාර ග්‍රාමීය බැංකු සහ සනස සමිති ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. ප්‍රශ්නේ ලියාගත්තද ඔක්කොම? ලකුණු 5ක් ලැබෙනවා මේ ප්‍රශ්නෙට. දැන් ඔකට උත්තර ලියද්දී ඔයගොල්ලෝ උත්තරේ ලකුණු 5කට ප්‍රමාණවත් පොඩි පිළිතුරන් පිටු ගණන් දීර්ඝ පිළිතුරු ලියන්න අවශ්‍ය නැහැ. කෙටි පිළිතුරක් පිටු භාගයක් වගේ ලියන්න. ඔතන කෙලින්ම ඔයගොල්ලන් කියනවා මුදල් අතරමැදිකරණය කියන්නේ මූල්‍ය අතරමැදිකරණය කියන්නේ මේකයි. එතන මූල්‍ය අතරමැදිකරණය ග්‍රාමීය ජනතාවගේ වගේම නාගරික අර්ධ නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල මේ මූල්‍ය අතරමැදිකරණය වැඩි දියුණු කරන්න මේ ආයතන පද්ධතිය ග්‍රාමීය බැංකුත් ඒ වගේම සනස ව්‍යාපාරයේ සනස සමිතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන තමයි කියන්න ඕනේ. ඒතර ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ලොත් අර ඒ වගේගේ තැන්පත් ලබා ගන්නවා, ඉතිරි කිරීම් ලබා ගන්නවා. ඒ වගේම ඒ ප්‍රදේශවල ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව කුඩා ප්‍රමාණයේ අරමුදල්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ව්‍යවසායිකත්වයන් සඳහා ඒගොල්ලන්ගේ කටයුතු සඳහා ගෘහ කර්මාන්ත සඳහා ආදී කටයුතු සඳහා ණය වශයෙන් ලබා දෙනවා. ඒතර මූල්‍ය අතරමැදිකරණය කියන්නේ තැන්පත් ලබා ගැනීම හා ණය මුදල් ලබා දීමනේ. ඒතර ඒ සමාජ ස්තරයන්ට ගැළපෙන ආකාරයට ඔවුන්ට දැරිය හැකි මිලකට ඔවුන්ට අවශ්‍ය කරන මූල්‍ය නිෂ්පාදනා සේවාවන් සැපීම තුලින් මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලිය ඉෂ්ට කරන ඒ තුලින් මූල්‍ය අන්තර්ගත භාගයක් වැඩි දිනනවා කියලා ලියන්න පුළුවන්. ඔය ටික තමයි ලියන්න ලකුණු 5යි. හරිද? ඔය ටික තමයි ලියන්න ඕනේ ලකුණු 5යි. ඔයගොල්ලෝ ඉගෙනගත්ත දේවල් වලින් ඇප්ලයි කරන්න ඕනේ. පැහැදිලිද? ක්ලියර්ද? ප්‍රශ්න ලියාගත්තනේ. ප්‍රශ්න ලියාගත්තා උත්තරේ ලියන හැටි මම කියලා දුන්නා. රයිට්? රයිට්. හරිද? රයිට්. දැන් තේරෙනවනේ. ඔය වගේ ඊටාම සංක්ෂිප්තව නිවැරදි ලෙස තාර්කිකව සහ හොඳ රයිටිං ස්කිල් එකකින් කියන්නේ හොඳ ෆ්ලෝ එකකින් ඒ ලියන කෙටි උත්තරේ ලස්සනට ලියන්න. ලියුවොත් ලකුණු ප්‍රමාණය සම්පූර්ණව ගන්න පුළුවන්. පැහැදිලි නේද? පැහැදිලි. රයිට්. ඒකට උත්තරේ ලියන්න ඕනේ. ඊළඟ ඒකේ රෝම ඉලක්කම් 2. දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. රෝම ඉලක්කම් 2. දෙක ලියා ගන්න. මොකද අපිට මේ උත්තර සාකච්ඡා කරන්න හම්බෙන්නේ වෙන්නත් පුළුවන් ආයි මොකද හේතුව දැන් අපි අනිත් පාඩම් කතා කරලා විභාග ප්‍රශ්න පත්‍ර කතා කරනකොට මේ වගේ සුළු සුළු අංශ මගහැරෙන්න පුළුවන් නිසා මම දැම්මම මේවා කතා කරලා ප්‍රශ්න කීපයකුත් දීලා උත්තර ඔයගොල්ලන් ලියන හැටි කියලා දෙන්න. ඒතකොට දෙක කියන්න.
දිවිනැගුම් ව්‍යාපාරේ බැංකු පද්ධතියේ ප්‍රධාන ස්තරයන් දෙක දිවිනැගුම ව්‍යාපාරයේ බැංකු පද්ධතියේ ප්‍රධාන ස්තරයන් දෙක වෙන වෙනම කෙටියෙන් පැහැදිලි කරන්න. ස්තර දෙක මගේ දැන් ඇඳලා පෙන්නවා. දිවිනැගුම ප්‍රජාමූල බැංකු පල්ලෙහාම ස්තරේ ඒගොල්ලෝ සංවිධානවල ඉන්නවා බැංකු කීපයක් වාර්තා රිපෝට් කරන එක දිවිනැගුම ප්‍රජාමූල බැංකු සමිති societies දිවිනැගුම ප්‍රජාමූල banks දිවිනැගුම ප්‍රජාමූල societies. ඒතර ඒ ස්තර දෙකෙන් සමාන වෙලා තියෙන එක මම ඉදා පැහැදිලි කරලා රූප සටහන් ඇඳලා පෙන්නුවා ඔයගලන්ට. ඕන ඒක න අවබෝධයක් තියෙනවා. මම පොඩි නෝට් එකකුත් දීලා තිනවා. ඒකෙන් උත්තරයක් ලියන්න ඕන ලකුණු පහක් ලියා ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ. හරිනේ? right. තුන්වෙනි ප්‍රශ්නේ රෝමි ලක්කන් 3 2000 අංක 56 දරන රෝමි ලක්කන් 3 තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත යටතේ ෆයිනෑන්ස් ලීසින් ඇක්ට් 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත යටතේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවසර ලැබෙන ආයතන වර්ගීකරණයන් ආයතන වර්ගීකරණයන් හතර වෙන වෙනම සඳහන් කරන්න. ලකුණු 5යි. ආයතන වර්ගීකරණ 4 වෙන වෙනම සඳහන් කරන්න. ප්‍රශ්න ලියාගන්න ඉතින් මම හිතන්නේ තුන්වෙනි ප්‍රශ්නය 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත යටතේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට බලපත්‍ර ලැබෙන නැත්නම් අවසර ලැබෙන ආයතන වර්ගීකරණ 4 වෙන වෙනම සඳහන් කරන්න. තාම පැහැදිලි, තාම සරලයි. මම අර නෝටිස් එකේ ඔයගලන්ට කිව්වා. බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු, ඒ වගේම ලීසින් සමාගම්, ඒක ලීසින් විතරක් කරන සමාගම් අය උදාහරණයක් තිබුණේ ඒකේ, සහ ලියාපදිංචි මූල්‍ය සමාගම්, finance companies, specialist bank, commercial banks and leasing companies. ඒ වර්ග හතරටම. හැබැයි එතෙන් නම් නෙමෙයි ලියන්න ඕන වර්ගය. ඒ කියන්නේ එකක් තමයි බැංකු වාණිජ්‍ය බැංකු. එක කැටගරි එකක්. එක වර්ගීකරණය. ඒ අර්ථේ වාණිජ්‍ය බැංකු ගාණක් තියෙනවා. එම් විශේෂ බැංකු. ඒ අර්ථේ විශේෂ බැංකු කීපයක් තියෙනවා. ඒ වගේම කල්බදු සමාගම්. ඒ අර්ථේ 3ක් තියෙනවා. මේ එනකොට. ඊළඟට මුදල් සමාගම්. යම් ප්‍රමාණයක් ඒ හැමෝටම කල්බදු ව්‍යාපාරය දෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒවා ගැන සරල වුණාට මේවා හරිය නිරවුල දැනගන්න ඕනේ. ඊළඟට ඒ ප්‍රශ්නේම 4 වෙනි කොටස රෝමි ලක්කම් 4 කල්බදු මූල්‍ය කරන සමාගම් වලට රෝමි ලක්කම් 4 කල්බදු මූල්‍ය කරන සමාගම් වලට
කල්බදු මූල්‍ය කරන සමාගම් වලට අරමුදල් සම්පාදනය කරගත හැකි. ඒ කියන්නේ නැවත කියනවා නම් කල්බදු මූල්‍ය කරන සමාගම් වලට සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා එහෙම ඇතුල් වෙන්න ඕන. කල්බදු මූල්‍ය කරන සමාගම් වලට සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා අරමුදල් සම්පාදනය කරගත හැකි කල්බදු මූල්‍ය කරන සමාගම් වලට සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා අරමුදල් සම්පාදනය කරගත හැකි මාර්ගයන් වෙන වෙනම සඳහන් කරන්න ලකුණු 5. හැම කොටසම ලකුණු 5 ගන්න ලකුණු 20ක් ලැබෙනවා. අරමුදල් සම්පාදනය කරන මාර්ගයන් වෙන වෙනම සඳහන් කරන්න. හැම කොටසකටම ලකුණු 5 ගානේ ලකුණු 20ක් ලැබෙනවා. එතකොට ප්‍රශ්න ලියාගෙන ඒ ප්‍රශ්න හතරම ලියාගෙන ඉවර ඇති. එතකොට මට අවසාන ප්‍රශ්නකින් තව දෙයක් ඔය හතරවෙනි ප්‍රශ්නකින් තව එකක් කියන්න ඕන ඔයගලන්ට. දැන් තුන්වෙනි එකෙන් අහන්නේ 2000 අංක 56 දන්න කල්බදු මූල්‍ය කරන පනත යටතේ අවසරලත් ව්‍යාපාර කටයුතු කරන අවසරලත් ආයතන වර්ගීකරණය මොන හතරක් තියෙනවනේ. බැංකු ඉන්නවා, වාණිජ්‍ය බැංකු, විශේෂ බැංකු, මුදල් සමාගම් ඉන්නවා, කල්බදු සමාගම් ඉන්නවා. එතකොට උතනින් ඒක හරි. ඒ වර්ගීකරණය එහෙම ලියුවා. ඊට හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ තනිකරම කල්බදු සමාගම් වලට පමණක් ඔය බැංකු ගැනවත්, වාණිජ්‍ය බැංකු ගැනවත්, විශේෂ බැංකු ගැනවත්, මුදල් සමාගම් ගැනවත් නෙවෙයි උතන අහන්නේ හතරවෙනි ප්‍රශ්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්න අහන්නේ එහෙමයි. ඔයගොල්ලෝ හරි දැනුම නිවැරදි දැනුම තියනවද කියලා පරීක්ෂා කරන්නේ එහෙමයි. හතරෙනි ගානේ කල්බදු සමාගම් වලට කල්බදු ව්‍යාපාර වල පමණක් නියැලෙන සමාගම් වලට සිය ව්‍යාපාර කටයුතු කරන යාම සඳහා අරමුදල් සම්පාදනය කරගත හැකි මාර්ග මොනවාද? කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට ප්‍රාග්ධන එකක්. හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය. ඔයගොල්ලෝ දන්නවා. ෂෙයා කැපිටල්. ඊළඟට ඒවට එහෙමනම් තැන්පත් මුදල් ගන්න මේ ණය දෙන්න. එහෙනම් අරමුදල් වෙළඳපොලෙන් මුදල් වෙළඳපොලෙන් ණයට ගැනීම. ණය කර වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩිබෙන්චර්ස්, ප්‍රොමිසරි නෝට්ස් වෙන්න පුළුවන්. වාණිජ්‍ය පත්‍ර වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් වෙළඳපොලෙන් හොයාගන්න වෙනත් ණය වලින් වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන් වෙනත් ආකාරයෙන් තමයි අරමුදල් සම්පාදනය. ඒක ඔක බලන්නේ ඕගොල්ලන්ගේ කල්බදු සමාගම් වලට තැන්පතු ලබා ගන්න බෑ කියන එක ඔයගොල්ලෝ දන්නවද කියලා චෙක් කරන්න. යම් ආකාරයක තැන්පත් මුදල් කියලා කිව්වොත් ඒක බොරු. බැංකු වල තැන්පත් තියෙනවා. විශේෂ බැංකු වලටත් තියෙනවා. කොමර්ෂල් බැංක්ස් වලටත් තියෙනවා. මුදල් සමාගම් වලටත් තියෙනවා. උත් ඔතන ප්‍රශ්නේ අහන්නේ ඔය හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ තන්නිකර කල්බදු ව්‍යාපාරවල පමණක් යෙදෙන සමාගම් වල අරමුදල් සම්පාදන මාර්ග. ඒක දන්නවද කියලා අහන්නේ. ඒ නිසා ප්‍රශ්න හරියට තේරුම් ගන්න ඕන. ඔය හැම පේපර් එකකම ඔයගලන්ට විනාඩි 15ක් වෙනම කියවන්න දෙනවා. පැය 3ක් ලියන්න හැම වෙනවා. ඊටාම නිර්වුල්ව, ඊටාම නිශ්චිතව, ඊටාම සංක්ෂිප්තව ලකුණු 5කට ලිව්වොත් උපරිම ලකුණු ගන්න පුළුවන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව. right හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. දැන් ලියා ගන්න. අද ලියා ගන්න දෙවෙනි ප්‍රශ්නේ. තව එකක් ලියා ගන්න ඕන. ලකුණු 20ක ප්‍රශ්නයක් ඒත්. ලකුණු 20ක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ලියා ගන්න. අපි කතා කරා රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ සම්බන්ධ ප්‍රශ්නයක්. ඉස්සෙල්ලා ලියා ගන්න ස්ටේට්මන්ට් එක. දෙවෙනි ප්‍රශ්නේ ස්ටේට්මන්ට් එක. රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ සම්බන්ධ දෙවෙනි ප්‍රශ්නේ එන්නේ එකෙන් ලියා ගන්න. ස්ටේට්මන්ට් එක ලියා ගන්න. රජයේ අරමුදල් අවශ්‍යතාවයන් සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් රජයේ අරමුදල් අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින්
රජයේ සුරකුම්පත් නිකුත් කරනු ලැබේ. රජයේ සුරකුම්පත් නිකුත් කරනු ලැබේ. ඕක තමයි ස්ටේට්මන්ට් එක. ඒක පැහැදිලි. රජයේ අරමුදල් අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රාජ්‍ය සුරකුම්පත් නිකුත් කරනු ලැබේ. එතකොට ඔය ප්‍රකාශය කියවනකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕන මේ ප්‍රශ්නේ එන්නේ රාජ්‍ය සුරකුම්පත් පැත්තෙන් එන්නේ ප්‍රශ්නයක් කියන තේරෙන්න ඕන. ඒ ලයන් රෝම ඉලක්කම් 1. ඒ ප්‍රශ්න 4 පළවෙනි ප්‍රශ්නේ. රෝම ඉලක්කම් 1. රාජ්‍ය සුරකුම්පත් යනු මොනවාද? රාජ්‍ය සුරකුම්පත් යනු මොනවාද? රාජ්‍ය සුරකුම්පත් යනු මොනවාදැයි කෙටියෙන් පැහැදිලි කරන්න. රාජ්‍ය සුරකුම්පත් යනු මොනවාදැයි කෙටියෙන් පැහැදිලි කරන්න. ලකුණු 5යි. රාජ්‍ය සුරකුම්පත් යනු මොනවාදැයි කෙටියෙන් පැහැදිලි කරන්න. රාජ්‍ය සුරකුම්පත් යනු මොනවාදැයි කෙටියෙන් පැහැදිලි ලකුණු 5යි. එතකොට රාජ්‍ය සුරකුම්පත් කියන්නේ මොනවද? ඒ රාජ්‍ය සුරකුම්පත් රජයට අවශ්‍ය වෙන්නේ ආහාර මුදල් ලබා ගන්න වර්ග වර්ග දෙක මොනවද? කෙටි කාලන සහ දිගු මැදි කාලන. ඒ විස්තර ලියන්න ලකුණු 5කට ලියන්න. කෙටියෙන් රෝම ඉලක්කම් 2 දෙවෙනි එක. රෝම ඉලක්කම් 2 රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ රෝම ඉලක්කම් 2 රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්යභාරය රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්යභාරය කෙටියෙන් පැහැදිලි කරන්න. ලකුණු 5යි. රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්යභාරය කෙටියෙන් පැහැදිලි කරන්න. ලකුණු 5යි. ඒක දෙවෙනි ප්‍රශ්නය. ඊළඟට රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 ප්‍රතිමිලදී ගැනීම සහ ප්‍රතිමිලදී ගැනීම ප්‍රතිවිකුණුම් ගිවිසුම් ප්‍රතිමිලදී ගැනීම සහ ප්‍රතිවිකුණුම් ගිවිසුම් ප්‍රතිමිලදී ගැනීම සහ ප්‍රතිවිකුණුම් ගිවිසුම් මොනවාදයි? ප්‍රතිමිලදී ගැනීම සහ ප්‍රතිවිකුණුම් ගිවිසුම් මොනවාදයි? වෙන වෙනම පැහැදිලි කරන්න. මොනවාදයි වෙන වෙනම පැහැදිලි කරන්න. රෝම ඉලක්කම් 3. ඊළඟට රෝම ඉලක්කම් 4 හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ හතරවෙනි කොටස. ඔය මුලින් කොටස් තුනම ලකුණු 5 බැගින් ලැබෙනවා. හතරවෙනි කොටස මූල්‍ය ආයතනයක් විසින් මූල්‍ය ආයතනයක් විසින් මූල්‍ය ආයතනයක් විසින් ස්වර්ණාභරණ උකස් ගැනීමේදී මූල්‍ය ආයතනයක් විසින් ස්වර්ණාභරණ උකස් ගැනීමේදී සලකා බැලිය යුතු වන
මූල්‍ය ආයතනයක් විසින් ස්වර්ණාභරණ උකස් ගැනීමේදී සලකා බැලිය යුතු වන මූලික කරුණු මූල්‍ය ආයතනයක් විසින් ස්වර්ණාභරණ උකස් ගැනීමේදී සලකා බැලිය යුතු වන මූලික කරුණු කෙටියෙන් පැහැදිලි කරන්න. කෙටියෙන් පැහැදිලි කරන්න. කෙටියෙන් පැහැදිලි කරන්න. right මම හිතන්නේ කොටස් දෙකම මේ ප්‍රශ්න දෙකේම කොටස් 4 තිබුණා ලකුණු 5 ගන්න හැම එකකම ලැබෙනවා ඔය ප්‍රශ්න 8ටම ලකුණු උතන 20 20 40ක් තියෙනවා ඔය 40ම ගන්න ඉතාම සාර්ථක උත්තර ඔයගොල්ලෝ ලියන්න තරම් ප්‍රමාණවත් කරුණු ඇති තරම් මම කියලා දීලා තියෙනවා ඉතාම සාර්ථක ඔය උත්තරේ ලියන්න පුළුවන් ලියලා ඔයගොල්ලෝ දැන් ඉඳලම සූදානම් වෙන්න උත්තර ලියන විදිහ දැනුම ලබා ගත්තට මදි දැනුම තිබ්බට මදි දැනුම ඉදිරිපත් කරන එක තමයි විභාගෙදි කරන්නේ. ඕගොල්ලන්ගේ දැනුම තියෙනවා කියන එක නිවැරදි ආකාරයෙන් ඉදිරිපත් කිරීම තමයි විභාගෙදි කරන්නේ. ඒ නිසා දැන් ඉඳලම දැන් විභාගෙට තව මාස කිහිපයක් තිබුණාට දැන් ඉඳලම ඉගෙන ගන්න පාඩම් වලින් ඔය වගේ ප්‍රශ්න කිහිපයක් මම හැමදාම ඉස්සරහට දෙක විතර දෙනවා. අවසානයේ ප්‍රශ්නත් සාකච්ඡා කරනවා. මගේ ළඟත් තියෙනවා පූල් එකක් ක්වෙස්චන් පූල් එකක්. ඒකේ ප්‍රශ්න ටික මම දෙනවා. ඒකත් එක බලලා ඔයගොල්ලෝ පුරුවක් ඇති කරගන්න ඕන. ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා සාර්ථකව නිකන් මේ පෙරේත පාදෙන් ලියනවා වගේ නිකන් එහෙම මේ උඩින් පල්ලෙන් ලියලා ලකුණු 40ක් 45ක් කරන් පාස් වෙන එක නෙමෙයි. හොඳ සාමාර්ථයක් එක්ක හොඳට පාස් වෙන්න ඊටම සාර්ථකව උත්තර ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒසලා අවශ්‍ය කරන දැනුම අපි ලබා දෙනවා. ඕගොල්ලන්ගේ තමයි ලියන එක තියෙන්නේ. ලියන එක ඕගොල්ලන් අතේ තියෙන්නේ. දැනුම ලබා ගන්න එක සහ දැනුම ඉදිරිපත් කරන එක. ඒක ඕගොල්ලන් අතේ තියෙන්නේ. ඕගොල්ලෝ සූදානම් වෙන්න ඕනේ. එහෙනම් අපි අද පාඩම ඉවර කරනවා. ලබන සතියේ පාඩම් මම ඕගොල්ලන්ට එවන්න කියලා තියෙනවා. එවලා තියෙනවා. ඔෆිසර් කියලා දෙනවා ලබන සතියේ පාඩම් හම්බෙයි. අපි මීට කලින් ඒව පාඩමක් තියෙනවා මට මතකයි කොටස් වෙනදපළ අපි කතා කරලා නැහැ. අපි කතා කරේ නැහනේ. කොටස් වෙනදපළ පාඩම කතා කරලා නැහැ. ඒකට තව අලුත් නෝට් එකක් හැදෙනවා මේ දවස්වල. සකස් කරමින් මම ඉන්නේ. ඒකත් ඉවරුණාන් පස්සේ ඒකත් එක්කම ඒ කොටස් වෙනදපළ පාඩම අපි නැවත කතා කරනවා. ඔන්න දැන්ටම නෝට් එක අතේ තියෙනවා. මම ඒක කතා කරේ නැහැ. ඒකයි සමාන අර ඒකක බාර කියන එකත් ඒක ඇතුලේ කතා වෙනවා. ඒ නිසා ඒක කතා වෙනවා. මට කියන්න මම ඉන්ෂුරන්ස් පාඩමේ අර මුල් නෝට් එක කොටසක් තුනේ ඒ ටික කතා කරා. ඉන්ෂුරන්ස් PowerPoint එකක් එහෙම කළේ නෑ මට මතකයි. සවිස්තරාත්මක ඉන්ෂුරන්ස් පාඩම කළේ නෑ නේද අපි? සවිස්තරාත්මක ඉන්ෂුරන්ස් පාඩම කළේ නෑනේ. රක්ෂණේ. ඕ නැද්ද මේ කට්ටිය? ඔක්කොම මේකේ පෙන්නනවා 30 ගානක් ඉන්නවද? රෙස්පොන්ස් ගන්න. ඉන්ෂුරන්ස් පාඩම සවිස්තරාත්මක කළා නෑ රයිට් ඕකේ. අපි ඒකත් වෙනම කරමු. ඒකක බාර මම හිතන්නේ කොටස් වල පාඩමේ ඇතුළට එනවා. අපි ඒක කරනවා. එතකොට සහ තව අපිට පාඩම් රාශියක් තියෙනවා කරන්න. ඉදිරි සතියවල ඒවා අපි සාකච්ඡා කරනවා. කළා ඒ ගමම ප්‍රශ්නත් අපි කතා කරගෙන යනවා. රයිට් එහෙනම් අද අපි අද පාඩම අපි ඉවර කරමු. රයිට්. රයිට්. මොකද thank you. thank you sir. thank you. Okay, Bulat Singh lagi, right. Charuka. Fernando. First name what kiyo ganna make part. Peshani. Charuka. Right. Udeni. Right, okay. Thank you.